හොඳයි දරුවනේ අපි ගියවර සාකච්ඡාව කළා ව්‍යාපාර අධ්‍යයන විෂය නිර්දේශයේ දෙවන පාඩම් ඒකකයට අදාළ පළමු පාඩම් කොටස. දෙවන පාඩම් ඒකකයේ පළවෙනි පාඩම් කොටසට අදාළව කරුණු කතා කරා. ව්‍යාපාර සමාජ වගකීම් සම්බන්ධ අර්ථකථන කීපයක් කතා කරා. සමාජ වගකීම් ඉටු කළ යුතු ප්‍රධාන පාර්ශ්ව 4 පෙන්වලා දුන්නා. අපි අද ඒ දෙවන පාඩමේ ඒ පළවෙනි කොටසේ ඉතිරි කොටස අපි මෙතන සිට විග්‍රහ කරලා බලමු. සමාජ වගකීම් ක්‍රියාත්මක විය යුතු ශ්‍රේෂ්ඨ. අපි දැන් ගියවර කතා කරන 4ක් ඒ 4ම පළවෙනි එක තමයි ගනුදෙනු කරුවන්ට. ඔකට පාරිභෝගිකයන්ට කිව්වොත් කිසි ප්‍රශ්නයක් නැහැ. ගනුදෙනු කරන්න කිව්වත් එකයි පාරිභෝගිකයන්ට කිව්වොත් කිසි ප්‍රශ්නයක් නැහැ. එහෙම කියන්න පුළුවන් අපිට තේරෙනවා පාරිභෝගිකයින්ට. පාරිභෝගික ආරක්ෂාව තහවුරු වන ආකාරයට හා ආචාර ධර්ම වලට අනුකූලව කටයුතු කිරීමට ව්‍යාපාරිකින්ට ඇති බැඳියාවයි. ගනුදෙනු කරුවන් හෙවත් පාරිභෝගිකයන් වෙත ක්‍රියාත්මක විය යුතු සමාජ වගකීම් කියන එකේ තේරුම පාරිභෝගික ආරක්ෂාව තහවුරු වන ආකාරයට. ලෝකේ පුරාම පාරිභෝගික ආරක්ෂණය කියලා කන්සෙප්ට් එකක් ක්‍රියාත්මක වෙනවානේ. හිටපු ඇමරිකන් ජනාධිපති ජෝන් එෆ් කෙනෙඩි මහත්මයා හඳුන්වා දීපු සංකල්පයක් තමයි පාරිභෝගික ආරක්ෂණය. එහෙනම් ඒ පාරිභෝගික ආරක්ෂාව තහවුරු වන ආකාරයට හා ආචාර ධර්ම වලට අනුකූලව කටයුතු කිරීමට ව්‍යාපාරික බැඳියාවයි. දැන් ව්‍යාපාරිකෝ මොන ක්‍රියාකාරකම් කළත් මොන ගුණාත්මක ස්තරම් භාණ්ඩ වෙළඳපොළට සපයනවා කිව්වත් පාරිභෝගික ආරක්ෂාව ඒකෙන් තහවුරු වෙන්නේ නැත්තම් පාරිභෝගය සූපත් කරන්න බැරි නම් එතන අනිවාර්යයෙන්ම සමාජ වගකීමක් නැහැ. ඒකයි කියන්නේ පාරිභෝගික ආරක්ෂාව තහවුරු වන ආකාරයට සහ ආචාර ධර්ම වලට අනුකූලව කටයුතු කිරීමට ව්‍යාපාරික බැඳීමක් තියෙනවා. ඒක තමයි ගනුදෙනු කරන මෙතන ඇති සමාජ වගකීම් කියලා කියන්නේ. ඒ සඳහා පාරිභෝගිකයින්ට අවංකව හා සාධාරණ ලෙස කටයුතු කිරීම අත්‍යවශ්‍ය වන අතර පහත් සඳහන් ක්‍රියාමාර්ග අනුගමනය කිරීමෙන් මෙම අවශ්‍යතාව සපුරාගත හැක. එවනම් දැන් ගනුදෙනු කරුවන් වෙත සමාජ වගකීම් ඉටු කරනවා නම් ඒගොල්ලන්ට පැහැදිලිවම අවංකව හා සාධාරණ මේක හරි වැදගත් අවංකව හා සාධාරණ ලෙස ගනුදෙනු කරුවන්ට ව්‍යාපාරිකයෝ අවංකව හා සාධාරණ ලෙස කටයුතු කරන්න බෙදලා ඉන්නේ. ඒ අවංකව සාධාරණ ලෙස කටයුතු කිරීමේදී ක්‍රියාකාරකම් කීපයක්ම අනුගමනය කරන්න ඕනේ. දැන් ව්‍යාපාරිකයෝ අවංකව සාධාරණව කටයුතු කිරීමෙන් ගනුදෙනු කරුවා වෙත සමාජ වගකීම් ඉෂ්ට කරනවා කියලා නිකන් නාමිකව ප්‍රකාශනයක් වශයෙන් කියලා හරියන්නේ නැහැ නේ. ඒක කෙරෙන විදියක් තියෙන්න එපේ. කරන ක්‍රමවේදත් අපි හඳුනා ගන්න එපේ. විනිවිද භාවයෙන් තේරෙනවද? එහෙනම් මෙන්න මේ වගේ ක්‍රියාකාරකම් කීපයක් ක්‍රියාත්මක කරනවා නම් අපි පිළිගන්නවා ව්‍යාපාරිකෝ ගනුදෙනු කරුවන් වෙත සමාජ වගකීම් යුතුව කටයුතු කරනවා කියන. උදාහරණයක් වශයෙන් තෝරා ගැනීමට, තොරතුරු දැන ගැනීමට ඇති අයිතිවාසිකම් ආරක්ෂා කිරීම. දැන් ජෝන් එෆ් කෙනෙඩි හඳුන්වලා දීලා නෙදර්ලන්තයේ හේග් නුවර පිහිටි පාරිභෝගික ජාත්‍යන්තරය කියන අන්තර්ජාතික සංවිධානය ලෝකෙට අනුමත කරලා ප්‍රසිද්ධ කරපු අයිතිවාසිකම් තියෙන 8ක්. ඒකෙන් ප්‍රධාන දෙකක් තමයි තෝරා ගැනීමයි තොරතුරු දැන ගැනීමයි. තෝරා ගැනීමයි තොරතුරු දැන ගැනීමයි. තේරුණානේ? දැන් අපිට ඇත්තටම තෝරගන්න අයිතිය තියෙන්නේ නැහැ. භාණ්ඩ පරිභෝජනය කරන්නේ කවුද? අපි පාරිභෝගිකයෝ. අපිට අවශ්‍ය දේ අපිම තෝරගන්න ඕනේ. අපි කැමති නෑ ව්‍යාපාරිකයෙක් දෙන දේ ගන්න අපි සූදානම් නෑ. අපි මුදල් ගෙවන්න. අපි ගෙවන මුදලට අපිට තෘප්තිමත් වෙන්න පුළුවන් භාණ්ඩයක් අපේ එකඟත්වය මත අපේ කැමැත්ත මත තෝරගන්න පුළුවන් වෙනවා. ඒකට බාධා කරන්න බෑ. ව්‍යාපාරිකයන්ට කියන්න බෑ අපි තෝරලා නෙමෙයි ගෙනාවේ. ඒ නිසා අපි කලවමෙදිරි එහෙම කියන්න බෑ. අපිට අයිතියක් තියෙන තෝරගන්න. ඒකට ඒ තෝරා ගැනීම අයිතිය කෙලසන්න බෑ. අනික තොරතුරු දැන ගැනීම අයිතිය. සමහර විට අපි ව්‍යාපාරිකයන් අහනවා මොන හරි භාණ්ඩයක් ගන්න ගියාම ගෘහයට අවශ්‍ය අපි සහල් කියලා මේ සහල් කොහේ හාල්ද පොළොන්නරු හාල්ද ඒක අපි දන්නේ නැහැ. මේ සහල් හොඳයිද ගල් තියනවද අපි දන්නේ නැහැ. එහෙම කියන්න බෑ. කියන්න බැරි යට විකුණන්නත් බෑ. එයා ඒ තොරතුරු දෙන්න ඕනේ.
පාරිභෝගිකයට තමයි ගැටලු තියෙන්නේ. පාරිභෝගික කියන්නේ ගැටලු ජාලාවක් තියෙන ජීවියෙක්. එයාට ඒ ප්‍රශ්නවලට එයාට උත්තර ඕනේ. උත්තර කියන්නේ එයා අහන ප්‍රශ්න වලට තොරතුරු සපයන්න ඕනේ. තොරතුරු දැනගන්න යට අයිතියක් තියෙනවා. තොරතුරු නොදී ඉන්න බෑ. තේරෙනවද? අන්‍ය අයිතිවාසිකම් ආරක්ෂා කරන්න ව්‍යාපාරිකෝ ක්‍රියාත්මක වෙනවා නම් පාරිභෝගිකයා හැවත් ගනුදෙනුකරුවා වෙත සමාජ වගකීම් ඉෂ්ට කළා වෙනවා. පළවෙනි එක. දෙවෙනි එක තමයි සාධාරණ මිලට අලෙවි කිරීම. මිල සාධාරණ වෙන්න ඕනේ. පහුගිය කාලේ දැක්කනේ තෙල් අරපු දෙනකොටමනේ තෙල් මිනිස්සු රැස් කරගන්නව සමහර අය සල්ලි තියන අය ඒ තෙල් ඊට පස්සේ මොකද බ්ලැක් මාකට් ප්‍රයිස් වලට විකුණනවා. දැන් රාජ්‍ය අයවැයලේඛනය එන්න සති දෙක තුනක් තිස්සේ ලංකාව පුරා සිගරට් නැහැ. ඇයි? හංගල. මොකද කරන්නේ? හංගල ටික ටික බෙදෙන ඒවා බ්ලැක් මාකට් ප්‍රයිස් වලට විකුණනවා. එහෙම වෙන්න බෑ. අනිවාර්යයෙන්ම සාධාරණ මිලට භාණ්ඩාසවල විකරන්න ඕන. සමහරට අත්‍යවශ්‍ය භාණ්ඩයක් කීයකුවත් පාරිභෝගික මිල දින ගෑස් කියලා හිතන්නකෝ. දැන් ගෑස් අත්‍යවශ්‍යයි. ගෑස් සිලින්ඩර් දැන් රුපියල් 3000ක් කිට්ටු වෙනවානේ. ඔක රුපියල් 5000කුවත් බොලවට ගන්නවා. කරන්න දෙයක් නැහැ වෙන. මොකද නගරේ මිනිස්සුන්ට දරලි වලින් ක්‍රියාත්මක වෙන්න බෑ. දර නැහැ. දරලිප බැඳ ගන්න තැනක් නැහැ. පුංචි ඉඩකඩක ගෙවල් තියෙන්නේ. තේරෙනවද? ඒ නිසා ඒක අත්‍යවශ්‍ය භාණ්ඩයක්. ඉතින් එහෙම කියලා ගෑස් වලට රුපියල් 5000ක් අය කරන එක අසාධාරණයි. තේරෙනවද? ඒක අනිවාර්යයෙන් Tamanට අපේක්ෂිත Tamanගේ ප්‍රමාණවත් ලාභාන්තිකයෙන් හැර වෙන කිසිදු සතයක්වත් කිසිදු රුපියලක්වත් පාරිභෝගිකයන් නොගන්න සාධාරණ මිලක් නියම කළේ. සාධාරණ මිල ප්‍රතිපත්තිය පාරිභෝගිකයා වෙත තිල්න කරන්නට ඕනේ. ඒක ප්‍රධානම වගකීම. පැහැදිලිනේ? තුන්වෙනි එක තමයි දුන් පොරොන්දු ඉටු කිරීම. ගනුදෙනුකරුවන් වෙත ව්‍යාපාරිකෝ විවිධ ගනුදෙනුවලදී විවිධ ගනුදෙනු ක්‍රියාත්මක කිරීමේදී ගනුදෙනුකරුවන් වෙත ව්‍යාපාරිකෝ විවිධ පොරොන්දු වීම වෙනවා. විවිධ එකගතායන් එනවා. ඒ පොරොන්දු වීම පොරොන්දු වෙච්ච ආකාරයෙන්ම නියමිත වේලාවට ඉෂ්ට කිරීමට සෑම ව්‍යාපාරිකයෙකු වෙතම බැඳියාවක් තියෙනවා. ඒකත් ගනුදෙනුකරුවන් වෙත ඇති සමාජ වගකීම. මේ පුංචි උදාහරණයක් ගත්තොත් මම දන්න තැනක අලුතෙන් නිවසක් ඉදි කරලා ඒ නිවසට එක්තරා නුගර පැත්තේ ලොකු සමාගමකින් අර බිම්මාල්ලන් ටයිල්ස් මිලදී ගත්තා. ගත්තම සාලේ ටයිල් කීපයක් අඩුයි. ඒගොල්ලෝ කව ෂිප්මන්ට් එක ඇවිල්ලා තියෙන්නේ. සර්ලට අපි හෙට හවස ඩිලිවරි කරන්නම් කියලා. ඊපස්සේ මෙයා වැඩි දුරටත් කිව්වා අපි මිට මෙහෙමයි තව දවස් 3කින් අපේ ගෙදර තියෙනවා පිරිතක් ඒවම දානමය පින්කමක් පිස්සුද අපි හෙට හවස රිලීස් කරනවා කිව්වා. බය නැතුව ගෙනියන්න කිව්වා. ඉතින් ඒල ඒකේ සාලේ ටික අල්ලලා ඒක ගේ ෆිනිෂ් කළා. හැබැයි අර ටික ඉතුරුයි. අඩි 6 4 කැලක් ඉතුරුයි. හෙට හවස උන හෙට හවසත් නැහැ. අනිත් දුදේ කියලා තාම මේ සිප්‍රන්ට් එක ක්ලියර් කරගන්න බැරුණා. දැන් ක්ලියර් කරමින් ඉන්නේ ඒක. එහෙම කියලා කොහොම හරි පිරිත කියන දවස වෙනකුත් නැහැ. අන්න පුරුදු කඩ කළා. අන්න පුරුදු කඩ කළා. එයාට තිබුණ අඩු ගානේ වෙන ව්‍යාපාරිකයන් හරි ඒ ටයිල් ගෙනල්ලා සපයන්න. අන්න පොරොන්දු ඉෂ්ට කළේ නැහැ. තේරුණාද? ඒ නිසා කිසියම් ව්‍යාපාරිකයෙක් ගනුදෙනුකරුවෙකුට පොරොන්දුවක් වුණා නම් ව්‍යාපාරිකමය පොරොන්දුවක් වුණා නම් පොරොන්දු ප්‍රකාරවම ඉෂ්ට කිරීමට බැඳියාවක් තියෙනවා. වාහනයක් අලෙවි කරනවා. අලෙවි කරලා කියනවා මේ වාහනේ තියෙන එක අඩුපාඩුවක්. අපි තුන් වාහනේ කූලර් බොක්ස් එක ඩැමේජ් වෙලා තියෙනවා. රයිට් බය නැතුව ගන්න අපි සිංගප්පූරුවෙන් ගෙනත් දෙන්නම් කියන සතියේ. මාස 3-4ක් ගිහිල්ලත් නැත්තම් මොකද වෙන්නේ? අන්න දුන් පොරොන්දු කරා. සමාජ වගකීම් විනාශ කරා වෙනවා. එහෙම වෙන්න බෑ. පැහැදිලිද? ඊළඟට භාණ්ඩ හඳුන්වා දීම හා තෝරා ගැනීමට සහාය වීම. පාරිභෝගික හේවත් ගනුදෙනුකරුවා වෙත ව්‍යාපාරිකයන්ගේ තවත් ප්‍රධානම සමාජ වගකීමක් තමයි මේක. භාණ්ඩ හඳුන්වා දීම හා තෝරා ගැනීමට සහාය වීම. දැන් ඇතැම් භාණ්ඩ අපි හඳුනගන්නේ ව්‍යාපාරිකයන්ගේ. නැත්තම් වෙළඳ ව්‍යාපාරිකයන්ගේ. රූපවාහිනියේ ප්‍රචාර දැන්වීම පළ කරනවා. නමුත් අපට ඕක දැනෙන්නේ නැහැ. අපි ප්‍රවෘත්ති බැලුවා නැත්නම් අපි කැමති ටෙලිග්‍රෑම් එකක් බැලුවා. අපි අවධානයම වෙන්නේ නැහැ නේ. තේරෙනවද? පත්තරය යනවා පත්තරේ කියවෙන්නේ නැහැ ගොඩක් වෙලාවට. නෙට් එකේ ඉතින් අපි නෙට් එකේ අපට අවශ්‍ය වෙන දේවල් බලනවා මිසක අපි භාණ්ඩ ආසේවා තොරතුරු බලන්නේ නැහැ. බොහෝ විට අපි අලුත් භාණ්ඩ ආසේවා හඳුනගන්නේ වෙළඳ ව්‍යාපාරිකයන්ගේ. මේ කතා කරන මමද යම් යම් අවස්ථාවල අලුත් භාණ්ඩ ව්‍යාපාරිකයන් හඳුනගෙන තියෙනවා. එතකොට තමයි දන්නේ මේ වගේ භාණ්ඩ මාකට් එකේ තියෙනවා කියලා. තේරෙනවද? ඒ නිසා ඒ විශේෂම අලුත් භාණ්ඩ වෙළඳ පොළට ආවම ගනුදෙනුකරුවා දැනුවත් කරලා එහෙම දෙයක් විකුණන්න තියෙනවා.
ඒකේ ස්වභාවය මේකයි, මිල මේකයි කියලා, ප්‍රයෝජන මේකයි කියලා දැනුවත් කරන්න ඕනේ. ඒක යාගේ වගකීම. අනිත් එක තෝරා ගැනීමට සහාය වීම. තෝරා ගැනීමට සහාය වීම. සමහර විට වර්තමාන තරංගකාරී ව්‍යාපාර ලෝකයේ තුල අද වෙළඳ පොලේ එකම භාණ්ඩය විවිධ සන්නම් ඇති තියෙනවා. ඒ කියන්නේ එකම භාණ්ඩය ව්‍යාපාරිකෝ මං හිතන්නේ 20ක් 30ක් 40ක් විතර එකම භාණ්ඩය සපයනවා Tamanට වෙන් වූ සන්නම් ඇති. ඒ කියන්නේ අසමාන සන්නම් හැබැයි භාණ්ඩය සම જાතිය. අසමාන සන්නම් සහිත භාණ්ඩ වර්ග ගණනාවක් තියෙනවා. අපිට තෝරා ගැනීමේ ගැටලුවක් තියෙනවානේ. සුවඳ විලවුන් වර්ගයක් ගන්න ගියාම වර්ග කීයක් තියෙනවද? දන්තාලේප වර්ග කීයක් තියෙනවද? නේ? බෝල් පොයින්ට් පෑන් වර්ග කීයක් තියෙනවද? තෝරා ගැනීමේ ගැටලුවක් තියෙනවා. සමහර විට අපිට සමහර භාණ්ඩ පරිභෝජනය කරන්න වෙන්න පුළුවන්. කාට හරි ත්‍යාගයක් ප්‍රධානයක් කරන්න වෙන්න පුළුවන්. ගන්නෙ මොකද්ද කියලා අපිට හිතා ගන්න බැහැ. තේරෙනවද? අන්න ඒ වගේ අවස්ථාවක අපිට තෝරගන්න සහාය වෙන්න පුළුවන්. තෝරගන්න සහාය වෙන්න පුළුවන් ඒගොල්ලන්ට. අනිවාර්යයෙන්ම සහයෝගය දක්වන්න ඕන. මම මීගමු ප්‍රදේශයේ උගන්වන කාලේ මගේ ඉගෙනගත්ත දූල දෙන්නෙක් ඒ දූල දෙන්නම විශ්වවිද්‍යාලයට ගියා. ඒ දෙන්නගේ කොහොර අපිට හරි සමීප වුණා. ඒගොල්ලෝ අම්මලා තාත්තත් අපිට ගොඩාක් සමීප වුණා. තාත්තා රට හිටිය කාලයක් අන්තරයට මල්ලියෙක් හිටියා. ඒ මල්ලි බෞතිස්ම කිරීම මට ඒතරම් තේරෙන්නේ කියලා කතෝලිකාවේ බෞතිස්ම කරනවානේ. ආගමට හැරවීමක් කරනවානේ. ඒක ලොකු උත්සවයක්නේ. ඒකට ඉතින් එන්නම කියලා තාත්තයි අම්මයි දෙන්නම ඇවිල්ලා කියලා ගියා. ඒ යන්න පෙර මම මේගොල්ලෝ ගිෆ්ට් සෙන්ටර් එකට ගියා තෑග්ගක් ගන්න. ඉතින් තෑග්ග ගන්න මට හිතෙන්නේ විශාල තෑග්ගක් ගුරුවරයා යන්නේ අක්කල දෙන්නගේ ගුරුවරයා දෙමෝපියන් දුරනවා. ඉතින් හිතන්න බෑ දැන් මේ පොඩි පුතේකුට ගන්නේ. පස්සේ වෙනසෙම සර් මොකද්ද සර්ට කරෙන්න ඕන කියලා. මම කොහොමද මේ පොඩි තෑග්ගක් ගන්න තියෙනවා. මෙන්න මෙහෙම බෞතිස්ම කරන එකකට මට හිතා ගන්න බෑ මොකක්ද ගන්න කියලා. ඉතින් මිනිහා තප්පර 5-10ක් කල්පනා කරලා මුන්ස ටයි එකක් ගන්න කිව්වා. ටයි එකක්. මොකෝ ටයි එකක් හරියනවද? මේ ළමයෙකුට. සර් ගන්නකො මං කිව්වට. ඒ ළමයට ඔක ප්‍රයෝජනවත් කිව්වා. ඉස්කෝලේ වලට දාන්න පුළුවන්. පල්ලියත් මතක් කරාද කියලා මට මතක නෑ. කොහොමද ටයි එක මම කැමති නෑ. හේතුව ටයි පොඩි තෑග්ගක් නේ. මගේ සාක්කුව දාගෙන බුණ ටික චොක්ලට් එකක් වගේ. මට ඕන ටිකක් පිනුමක් තියෙන්න එපේ. තේර උස්සගෙන යන්න. නමුත් අර මනුස්සගේ පෙරත්ත කිරීම මත මම ගත්තා. අරගෙන මම ගිහිල්ලා දුන්නා කියමුකෝ. දීලා අපි ඉතින් ඒ රෑට ඩිනර් එකත් අරගෙන අපි ආවා. ඊළඟ සතියේ අර දෙවන දුව දැන් පළවෙනි දුව එතකොට පාස් අවුට් එයා විශ්වවිද්‍යාලේ. දෙවන දුව අන්තිමට ළඟට එනවා. දෙවන දුව ඇවිල්ලා තින් මාත් එක්ක විස්තර කතා කරා. මම කොහොමද මේ හොඳට තිබුණ දෙයට ප්‍රශ්න කියලා විස්තර ඇහුවා. ඒ දෙවන දුව කියනවා සර් හරි වැඩේ. මල්ලිට තෑග්ගි ගොඩාක් හම්බුණ කාමරයක් පිරෙන්න. නමුත් සර්ගේ තෑග්ග තමයි මල්ලි ගොඩක්ම ආදරය කළේ. සර්ගේ තෑග්ග තමයි මල්ලිගේ ෆස්ට් ලව් එක උනේ. මං කො මොනවා? උස ඒ සර් දීපු තෑග්ග කොට්ටේට තියන් නිදාගත්තා. ඔන්න බලන්න වෙනස. දැන් මම හිතුවේ නෑනේ ඒක. අරය තීරණය කරා පොඩි ළමෙක්. මෙයා පල්ලිය වැඩවලට යනවා. ගීතිකා කියන්නේ අයි. ඒ ඉස්කෝලේ වලට ටයි හරි වැදගත් නේ ටයි. ඒ බලන්න ඒ පුංචි දෙයක් නේ. අන්න ඒ වගේ ව්‍යාපාරිකයන්ට පුළුවන්කම තියෙන්න ඕනේ. ගනුදෙනු කරුගේ වූමනාව නැත්නම් අවශ්‍යතාවය හඳුනාගෙන ඒකට ගැළපෙන භාණ්ඩ තෝරගන්න යාට සහාය වෙන්න. එහෙම සහාය වෙනවා නම් අන්න ගනුදෙනු කරුවා වෙත සමාජ වගකීමෙන් ක්‍රියා කළා වෙනවා. ගනුදෙනු කරුවා කියන සමාජ ඒකකයේ වෙත වගකීමෙන් තමන්ගේ ව්‍යාපාරේ දියත් කළා වෙනවා. ඊළඟට භාණ්ඩ සැඟවීම, කළු කඩමිලට විකිණීම, කිරුම් මිනුම් වංචා වැනි විසමාචාරවල නොයදී. මේවත් කරනවනේ. ව්‍යාපාරිකෝ භාණ්ඩ සංගවනවා. සංගවල හිතාමතා කෘතිමහිඟ ඇති කරනවා. කෘතිමහිඟ ඇති කළා මදිවට කළු කඩමිලට මිල වැඩි කරලා අලෙවි කරනවා. මිල වැඩි කරලා අලෙවි කරනවා. ඊට අමතරව කිරුම් මිනුම් වංචා වලින් පාරිභෝගිකයා ගසා කෑමට ලක් කරනවා. කිරුම් මිනුම් වංචා. වැරදි කිරුම් මිනුම්. ඒ කියන්නේ සහතික නොකළ කිරුම් මිනුම් උපකරණ පාවිච්චි කරනවා. එහෙම නැත්නම් හිතාමතාම අඩුවෙන් කිරනවා. තේරුණාද? මෙන්න මේ වගේ විසමාචාර වලින් ඈත් වෙන්න ඕනේ. මේ වගේ විසමාචාර වලින් ඈත් වෙනවා යනු ගනුදෙනු කරුවා කියන සමාජයේ ඒකකයට වගකීමෙන් ක්‍රියා කළා වෙනවා. පැහැදිලිනේ? ඔන්න වගේ ක්‍රියාකාරකම් කීපයක් ඉෂ්ට කරනවා නම් ගනුදෙනු කරුවා හැවත් පාරිභෝගිකයා වෙත සමාජ වගකීමෙන් ක්‍රියාත්මක කරන යහපත් ව්‍යාපාරිකයෙක් වශයෙන් අපට පිළිගන්න පුළුවන්. මේ මූලික කීපයක් තව උඩ දේවල් තියෙනවා.
ගනුදෙනු කරනකොට බොරු කියන්න හොඳ නැහැ. සත්‍ය තොරතුරු තමයි කියන්න ඕනේ. රවටන සුළු ප්‍රචාරණ කටයුතු කරන්න හොඳ නැහැ. තේරුණාද? ඒ වගේ ඉතිරි මුදල් වංචා කරන්න හොඳ නැහැ. අනිවාර්යෙන් සුපියලක් ඉතුරුනද ඒකත් ආපහු දෙන්න ඕනේ. වගේ විවිධ වූ යහපත් ක්‍රියාකාරකම් ගනුදෙනු කරුවා ඉලක්ක කරලා කරනවා නම් ඒව තමයි ගනුදෙනු කරුණු වෙත සමාජෝගින් කියලා කියන්නේ. ඊළඟට සේවකයෝ. සේවකයෝ කියන්නේ සමාජ ඒකකයක්මනේ. සේවකයා නැමැති සමාජ ඒකකයට, සේවකයින් නැමැති සමාජ ඒකකයටත් ව්‍යාපාරිකයන් සතු සමාජෝගින් තියෙනවා. සේවක අයිතිවාසිකම් හා වරප්‍රසාද රැකදෙමින්. සේවක අයිතිවාසිකම් හා වරප්‍රසාද රැකදෙමින් සේවක වෘත්තීය සුරක්ෂිතතාවය සුබ සාධනය තුළින් සේවක තෘප්තිය තහවුරු වන පරිදි ක්‍රියා කිරීමට ඇති බැඳියාවයි. ඒ සඳහා පහත ක්‍රියා මාර්ග මූලිකවම අනුගමනය කළ යුතුයි. සේවකයන්ගේ තියෙන දරුණේ අයිතිවාසිකම් කම්කරු නීති වලින් ඒගොල්ලන්ට ප්‍රධානය කරපු ඒගොල්ලෝ ලබා දීපු අයිතිවාසිකම් තියෙනවා. වරප්‍රසාද තියෙනවා. අන්නේ සේවක අයිතිවාසිකම් හා වරප්‍රසාද රැකෙන පරිදි සේවක වෘත්තීය සුරක්ෂිතතාවය, ඒගොල්ලන්ගේ රැකියාවේ සුරක්ෂිතතාවය සහ සුබ සාධනය තුළින් සේවක තෘප්තිවත් කරන්න, සේවකයන්ගේ තෘප්තිය තහවුරු වන පරිදි ක්‍රියා කරන්න තිබෙදියාව. කිසියම් ව්‍යාපාරිකයෙක් නැත්නම් සේවා යෝජකයෙක් හාම්පුතෙක් තමන්ගේ සේවකයන්ට ඉතාම ඉහළ වැටුප් ගෙවනවා කියලා හිතන්නකෝ. සාමාන්‍ය තනතුරු අනුව අපි සලකා බලන තනතුරු අනුව සාමාන්‍ය වැටුප් පරිමාණය ව්‍යාපාරවල රුපියල් 80000යි. මෙයා 1,20,000ක් ගෙවන හොඳයි. හැබැයි ගෙව්වට එයාගේ රැකියාව ස්ථිර කරන්නේ අන්න නරකයි. අන්න එහෙනම් ඉහළ වැටුපක් ගෙව්වෝ පළියට රැකියාව ස්ථිර කරන්නේ නැතුව අවුරුදු 4-5ක් ඇදගෙන යනවා කියන්නේ අන්න සේවකයා වෙත සමාජෝගික මිෂ්ඨ කරන්නේ නැහැ. තේරෙනවද? එයාගේ රැකියාවේ සුරක්ෂිතතාවය නැහැ. ඒ වගේම සේවකයාට ආයතනෙන් වසර දෙකකට සැරයක් නියම කරලා තියෙනවා විදේශගත සංචාරයකට යන්න. තනියම හෝ පවුලයත් එක්කලා. ඒක පත්වීමේ ලිපියෙම සඳහන් කරලා තියෙනවා. ඒ අවස්ථාව සේවකයට දෙන්නේ නැහැ. ඒ අවස්ථාව ව්‍යාපාරිකයන්ගේ පවුලයට දෙනවා. අන්න සමාජෝගික පැහැරීමක් කරනවා. තමන්ගේ වරප්‍රසාදයක් උල්ලංඝනය කිරීම. වරප්‍රසාදයක් අඩ කිරීම. පැහැදිලිනේ? ඒ වගේ එන සේවකයන්ගේ අයිතිවාසිකම් වරප්‍රසාද ආරක්ෂා කරමින් සේවක සුරක්ෂිතතාවය සහ සුබ සාධනය තහවුරු වන පරිදි ක්‍රියා කරන්නට බැඳියාව තමයි සේවකයන් වෙත, සේවකෝ කියන සමාජ ඒකකයේ වෙත ඇති සමාජෝගික කියන්නේ. ඒව සමාජෝගික ඉෂ්ට කරන්න නම්, ඒ සමාජ වගකීම් ඉෂ්ට කරන්නට නම් ක්‍රියාමාර්ග කීපයක්ම ගන්න වෙනවා. පළවෙනි එක තමයි සීළු සේවකයන් සමානව සැලකීම. සීළු සේවකයන් සමානව සලකන්න ඕන. දැන් සමහර ව්‍යාපාරිකයෝ තමන්ට පක්ෂපාතී අය, තමන්ට කේලම් කියන සේවකෝ වෙන්න පුළුවන්. තමන්ගේ ඥාති සම්බන්ධකම් තියෙන අයට එක් විදිහකට සලකනවා. අනිත් අයට තවත් විදිහකට. එහෙම බෑ. හොඳ ව්‍යාපාර පුරවැසියෙක් නම් තමන් යටතේ වැඩ කරන සියලුම සේවකයින්ට එක හා සමානව සලකනවා. එක හා සමානව සැලකීම ප්‍රධාන සමාජෝගීම. දැන් ඇත්තටම මම ව්‍යාපාරිකයෙක් නම් මම ළඟ සේවකයෝ පිරිසක් වැඩ කරනවා නම් එක් පිරිසකට මම වැඩිපුර සලකනවා, වරප්‍රසාද දෙනවා. තවත් පිරිසකටම අඩු වරප්‍රසාද දෙනවා. මොකද වෙන්නේ? එතන සේවකයන්ගේ පිළිබෙදීම් ඇති වෙනවා. පිළිබෙදීම් ඇති වෙනවා. ඒ සේවකයන් අතර මත ගැටුම් ඇති වෙලා මහා කාර්මික ආරවුලක් බවට පරිවර්තනය වෙනවා. එහෙම කාර්මික ආරවුලක් ඇති වෙනවා නම් ඒ ආයතනයේ ව්‍යාපාර මෙහෙයුම් ක්‍රියාවලිය සුමටව විධිමත්ව අකණ්ඩව ක්‍රියාත්මක වෙන්නේ නැහැ. ව්‍යාපාර කීර්තිනාමයට හානි කර වේවි. සේවක ගැටුම් නිතරම ප්‍රසිද්ධ වෙවි. පත්තරවල වැටේවි. ප්‍රසිද්ධ වේවි. තේරුණාද? ඒ නිසා අනිවාර්යයෙන්ම සේවකයින් සැමට සමානව සැලකීමට ඇති බැඳියාව තමයි එක සේවකයන් වෙත සමාජෝගිකමක් වෙන්නේ. දෙවෙනි එක තමයි සේවක සෞඛ්‍ය ආරක්ෂාව. තමන් ළඟ වැඩ කරන සේවකයන්ගේ සෞඛ්‍ය ආරක්ෂා කරන්නත් බෙදලා ඉන්න හම්පුතාල. ඒ නිසා තමයි මම ඉස්සෙල්ලා කිව්වා වගේ තමන්ගේ සේවකයන් වෙත සෞඛ්‍ය රක්ෂණ ආවරණයක් කරන් දෙන්න පුළුවන්. සෞඛ්‍ය රක්ෂණ ආවරණයක්, ඒක රක්ෂණ වාරකේ අපේ පඩියෙන් කපන්නේ නැහැ. සේවා යෝජකයා ගෙවනවා. පඩියෙන් කැපුවොත් කමන්නේ සුළු ප්‍රමාණයක්. තේරුණාද? සේවකර නොදෙනින්න. අපි දුම් මාසෙකට රුපියල් 50ක් වගේ කිසි ප්‍රශ්නයක් නැහැ. නැත්තම් ගොඩක් වෙලාවට සේවා යෝජකයා තමයි දරන්නේ. ඒතර අපි දුමු ලක්ෂ, දැන් මම දැනුවත්ව ඉන්නවා ලක්ෂ 30 40 50 60 තියෙන මෙඩිකල් කවර්. ඉතින් ඒ කියන්නේ බයිපාස් එකක්වත් බය නැතුව කරන්න පුළුවන් ඕන හොස්පිටල් එකට ගිහින් ලංකාවේ. ඒ වගේ
සේවකයින්ට සහ පවුලේ සමාජිකයන්ට මෙඩිකල් කවර් එකක් දෙනවා. අන්න ඒගොල්ලන්ගේ සෞඛ්‍ය ආරක්ෂා කරනවා. ඒ වගේම වැඩ ස්ථානයේ ප්‍රථමාධාර පහසුකම් ප්‍රමාණවත්ව තියෙනවා. ඒ වගේම කර්මාන්තශාලා ආඥාපනතක් කියලා නීතියක් ලංකාවේ තියෙනවානේ 1939 සම්මත කරපු. ඒ කම්මල් ආඥාපනත විධිවිධාන අනුව සේවක සෞඛ්‍ය සුරක්ෂිත කරන්න විධිවිධාන කීපයක් දක්වලා තියෙනවා. ප්‍රමාණවත් ප්‍රථමාධාර පහසුකම් තියෙනවා. සේවකෝ 250ට වැඩි නම් 250ට වැඩි නම් ඔන් කෝල් ගෙන්න ගන්න පුළුවන්. කියන්නේ දුරකථන ඇමතුමකින් ක්ෂණිකව ගෙන්න ගන්න පුළුවන් වෛද්‍ය පහසුකම් තියෙනවා. වෛද්‍යවරයෙක් කන්ටැක්ට් කරන් ඉන්න ඕනේ. 250ට වැඩි නම් නේවාසික වෛද්‍යවරයෙක් තියාගන්න ඕනේ. ඒ වගේම හදිසියේ සේවකයන්ට අනතුරක් ලක් වුණොත් සේවකයන් ළඟම තියෙන හොස්පිටල් එකට ගෙන යන්නට වෙනම වාහනයක් සූදානම් තියෙන කතන්දර. මොනවද සේවක සෞඛ්‍ය. අන්නේ ඒ සේවක සෞඛ්‍ය වෙනුවෙන් යම් දේ කැපකිරීමට බැඳියාව තමයි මෙතන සේවකයන් සම්බන්ධ සමාජ වගකීම් කියලා කියන්නේ. ඊළඟට සේවක සුබ සාධනයේ තහවුරු කිරීම. තුන්වෙනි එක සේවක සුබ සාධනයේ තහවුරු කිරීම. තේරුණාද? සේවක සුබ සාධනයත් අත්‍යවශ්‍යයි. මොකද සේවකෙක් අපේක්ෂා කරනවා වසරකට සැරයක්වත් ප්‍රසාද මුදලක් බෝනස් එකක්. එහෙම නැත්නම් සේවකෙක් අපේක්ෂා කරනවා වසර කීපයක සැරයක්වත් ණය මුදල අඩු ගානේ අවුරුදු 3කින් පඩියෙන් කැපෙන්නේ ණය මුදලක් බොහොම අඩු පොලියට. තේරුණාද? සුබ සාධනය. ඊළඟට මාස්පතා නිෂ්පාදන පංගු. අපි හිතමු අපි මේ කතා කරන ව්‍යාපාරයේ නිෂ්පාදන ආයතනයක් කියලා දරුවනේ. එහෙනම් ඒ නිෂ්පාදන ආයතනයේ නිමැවුම් කොටස අපි කියනවා නිෂ්පාදන පංගුවක් පැක් එකක් හදලා දෙනවා සේවකයන්ට. අපි හිතමු සබන් සුවඳ වෙලුන් වර්ග දන්තාලේප හදනවා වගේ ව්‍යාපාරයක් හිතන්නකෝ. ඒ ව්‍යාපාරයට පුළුවන් දන්තාලේප ටියුබ් එකක් හරි දෙකක්. සබන් කැට 4ක් 5ක්. ඒ වගේම මොනවද තව සුවඳ වෙලුන් බෝතලයක් දෙකක්. ඒ වගේ පැක් එකක් දුන්නොත් ඒ මාසෙටම ඒ පවුලේ භාවිතරේ ඇතිනේ. ඒකත් ලොකු දෙයක් නේ. සේවක සුබ සාධනය. තේරුණාද? ඒකම ඊටාම අඩු මිලට නිෂ්පාදන සමාගම් එක්ක කතා කරලා විසුම් ගහගෙන අත්‍යවශ්‍ය ආර්ද්‍රව්‍ය ඊටාම අඩු මිලට සපයන්න පුළුවන්. උදාහරණයක් වශයෙන් අපි හිතමු කිරිපිටි වර්ග. කිරිපිටි නිපදවන සමාගමක විසුමක් ගහ ගන්නවා කිරිපිටි අර ටර්ටියරි පැකින් එක නැත්නම් තෘතීය ඇසුරුම නැතුව කාඩ්බෝඩ් ඇසුරුම නැතුව ලැමිනේටින් ඇසුරුම තියෙන කිරිපිටි පැකට් එක රුපියල් 20කට වගේ අඩුවෙන් දෙන්න පුළුවන්. එහෙම තාම දෙන්න තැන් තියෙනවා. ඉතින් ඒක ලොකු සහනයක්. ඒතර කිරිපිටි පැකට් 10ක් ගත්තොත් ගෙදරකට ගෙනියන්න රුපියල් 200ක් ලාභයි. තේරෙනවද? සිංහල අවුරුද්දේ ඇඳුම් පැළඳුම් අත්‍යවශ්‍ය ආහාර පාන විවිධ නිෂ්පාදකයෝ සැපයුම් කරවූ සමග සාකච්ඡා කරලා ලබා දෙන ආයතනින් මිලදී ගන්න. සුබ සාධන පහසුකම්. ඒ වගේම නිල ඇඳුම් වලට අවශ්‍ය මූල්‍ය ආධාර දෙනවා අපි ඇඳුම් මහ ගන්න. තේරෙනවද? ඒ වගේම පවුලේ දරුවන් ඉගෙන ගන්නවා අධ්‍යාපනය ලබනවා අධ්‍යාපන ආධාර සපයනවා. ඔන්න වගේ සුබ සාධන පහසුකම් ලබා දීමත් සේවකයා වෙත සමාජ වගකීමක් වෙනවා. ඊළඟට හතරවෙනි එක තමයි රැකියා සුරක්ෂිත භාවය. අවශ්‍යමයි. කිසිදු ව්‍යාපාරිකයෙක් Taman බඳවගන නවක සේවකයින් දීර්ඝ කාලයක් ස්ථිර නොකර තියාගන්න එක සමාජ වගකීමක් නොවේ. ප්‍රොබේෂනරි පීරියඩ් එක නැත්නම් පරිවාස කාලය මාස 6ද මාස 3ද අවුරුද්දද ඒ පරිවාස කාලයේ නිමවීමත් සමග වහාම ඒ සේවකයා ස්ථිර සේවයේ පිහිටුවලා පත්වීමේ ලිපියක් නිකුත් කළේ බව තහවුරු කරන්න ඕනේ. ඒකෙන් එයාගේ රැකියාව සුරක්ෂිත වෙනවා. සුරක්ෂිත රැකියාවක් සැපයීමත් සේවකයන් වෙත සමාජ වගකීමක් වෙනවා. ඊළඟට සාධාරණ වැටුප් ගෙවීම. මේ සියල්ලම ධනාත්මක වුණත් සාධාරණ වැටුපක් ගෙවන්නේ නැත්නම් සේවකයා වෙත සමාජ වගකීම් පැහැරහැරියා වෙනවා. මොකද්ද මේ සාධාරණ වැටුපක්? රීසනබල් සැලරි කියන්නේ සේවකයා වැය කරන ශ්‍රමයට සරිලන්නා වූ පවතින ජීවන වියදමට ඔරොත්තු දෙන්නා වූ වැටුපක් තමයි සාධාරණ වැටුපක් කියන්නේ. තේරුණානේ? සේවකයා වැය කරන ශ්‍රමයට සරිලන සහ ජීවන වියදමට ගැළපෙන වැටුපක් නම් අපි කියනවා සාධාරණ වැටුපක්. එහෙම සාධාරණ වැටුපක් ගෙවන්නේ නැත්නම් එයා සේවකයා වෙත සමාජ වගකීම් ඉෂ්ට නොකරන ව්‍යාපාරිකයෙක් බවට අපට පිළිගන්න වෙනවා. රැකියා සංවර්ධනයට අවස්ථා සැලසීම ඊළඟ එක. මේ සියල්ලම
ධනාත්මක වුණත් සේවකයන්ට තමන්ගේ ව්‍යාපාරය ඇතුලේ තමන්ගේ රැකියාව දියුණු කරගන්න රැකියාව ඉහළට පියනගන්න අවස්ථා සකසලා නැත්නම් ඒත් ඒ ව්‍යාපාරිකයා සමාජ වර්කීම් වලින් බැහැර වූ පුද්ගලෙක් වෙනවා. සේවකයාගේ දක්ෂතා අනුව දැන් අපි හිතමු සේවයට බැඳෙනකොටම අපි කියනවා රැකියාව විස්තරය කියලා ලේඛනයක් ගැන පස්සේ මානව සම්පත් කළමනාකරන උඩු ගන්නවා. රැකියාව විස්තරය. ඒ රැකියාව විස්තරේ තියෙනවා සේවකයට උසස් වීම ලැබෙන ආකාරය. සෑම වසර දෙකකට වරක්ම සේවා ඇගීමට ලක් කරලා සේවා ඇගීමෙන් එයා සමත් වෙනවා යාට උසස් වීමක් දෙනවා. එක ශ්‍රේණියකට නගනවා. ඒ වගේම අසවල්සොල් විභාග කරොත් එහෙම පාර්ට් ටයිම් ඒ විභාග සමත් වුණාම දෙනවා. ඒ ක්‍රමවේද තියෙනවා. අන්නේ ක්‍රමවේද වලට සේවකයා පැමිණ තිබේ නම් අනිවාර්යයෙන්ම ඒ උසස් වීම අවස්ථාව දෙන්න ඕන. රැකියාවේ සංවර්ධනය. ඒ වගේම සේවකයින් දීර්ඝ කාලයක් වැඩ කරනකොට ඒගොල්ලන්ට යතුරු පැදියක් මෝටර් බයික් එකක් ගන්න ආධාර කරන පඩියෙන් පොඩ කපන්න. නැත්නම් කුඩා මෝටර රථයක් ගන්න. ඒ රැකියාවේ සංවර්ධනය. තේරුණාද? ඊළඟට සේවක අයිතිවාසිකම් ආරක්ෂා කිරීම. සේවකයන්ගේ අයිතිවාසිකම් තියෙනවනේ. සේවකයන්ට කෑම විවේකේ පැයක් ගන්න පුළුවන්. ඒක නීතියෙන් හිමි. සේවකයන්ට සෑම සතියකටම වරක්ම දැන් සාප්පු හා කාර්යාල සේවක පනත කියලා එකක් තියෙනවනේ. සාප්පු හා කාර්යාල සේවක පනතට අනුව තමයි සාප්පු කියන්නේ ඍදි සාප්පු විවිධ භාණ්ඩ අලෙවි කරන සාප්පු සියලුම අය අයිති වෙන්නේ. ඒ වගේම අපි තුමු ඔය කාර්යාල වැඩ කරන සේවකෝ පෞද්ගලික සමාගම් වල ටියුෂන් ආයතන වල කාර්යාල සේවකෝ තනියද ඒගොල්ලන්ට සතියකට වැටුප් සහිතව දින එකමාරක් නිවාඩු හිමි. සතියකට. ඒක සෙනසුරාදා ඉරිදම වෙන්න ඕනේ නැහැ. ආයතනයේ ප්‍රතිපත්ති අනුව අපි මගේ ආයතනය මම කියනවා සඳුදා හවස් වරුවයි අඟහරුවා දවසයි. තවත් ආයතනයක සෙනසුරාදා හවසේ. ඒ වගේ කොහොමද ඒ එකමාර දෙනවද? සමහර අය දෙන්නේ නැහැ. සතිර දවසෙන් දෙන්නේ. දවස් එකමාරක් හිමි. අන්න ඒ අයිතිවාසිකම් අපි ආරක්ෂා කරනවා. ඒ අයිතිවාසිකම් අපි ඒගොල්ලන්ට අත්විඳින්න දෙන්න ඕනේ. ඒක තමයි සේවකයා වෙත සමාජ වර්කින් කියන්නේ. ඊළඟට අපි ගත්තොත් සෑම සේවකයෙකුටම නිල ඇඳුම් වරප්‍රසාදයේ හිමි නම් ඒක ලබා දෙන්න ඕනේ. ඒක කප්පාදු කරන්න බෑ. ඒක සේවක අයිතිවාසිකම. සෑම සේවකයෙකුටම මෙඩිකල් ලීව් තියෙනවා. අපි තුමු බරපතල අසනීපයක් හැදුනොත් එයාට වෛද්‍ය සහතිකයක් නැත්නම් වෛද්‍ය වාර්තාවක් ඉදිරිපත් කිරීමට යටත්ව එක දිගට දවස් 14ක් වුණා නිවාඩු ගන්න අයිතිය තියෙනවා. ඒකට ප්‍රතික්ෂේප කරන්න බෑ. සේවිකාවක් නම් කාන්තාවක් වැඩ කරන තැනක එයාට අපි හිතමු දරු ප්‍රසූතියක් සම්බන්ධයෙන් නම් එයාට ප්‍රසූතියට පෙර මාස 3ක නිවාඩු ගන්න පුළුවන්. ප්‍රසූතියෙන් පස්සෙත් වැඩුප් සහිතව මාස 3ක නිවාඩු ගන්න පුළුවන්. ඒක කප්පාදු කරන්න බෑ. දරු ප්‍රසූතියට පෙරත් පසු සාධාරණ කාලයක් තුර කය වෙහෙසන බර වැඩවල යොදවන්න බෑ. තේරෙනවද? අන්න ඒවා සේවක අයිතිවාසිකම්. ඒ සියල්ල තහවුරු කර දෙනවා නම් අන්න ව්‍යාපාරිකයෝ සේවකයා වෙත සමාජ වර්කින් ඉෂ්ට කළා වෙනවා. ඊළඟට සේවක අනතුරු සඳහා වන්දි ගෙවීම. සේවක අනතුරු. සේවකයෝ වැඩ කරද්දී විවිධ අනතුරු වලට භාජනය වෙනවා. උඩකින් වැටෙන්න පුළුවන්. නැත්නම් උඩින් මොනවා හරි ඔලුවට වැටෙන්න පුළුවන් නේ. ලිස්සල වැටෙන්න පුළුවන්. ආයුධ මෙවලම් එක වැඩ කරද්දී අත්වාල වෙන්න පුළුවන්. ඒවා අනපේක්ෂිත දේවල්. එහෙම අනතුරු වුණොත් අනිවාර්යයෙන්ම ප්‍රමාණවත් වන්දියක් ගෙවා ඒ සමනය කරන්න ඉදිරිපත් වෙන්න සේවා යෝජකයට බැඳියාවක් තියෙනවා. ඒකත් සේවකයා වෙත සමාජ වර්ගීමක් වෙනවා. එහෙම වන්දි ගෙවීමේ නීතියකුත් තියෙනවානේ. කම්කරු වන්දි ආඥාපනත කියලා එකක් තියෙනවා. කම්කරු වන්දි ආඥාපනත අනුව සේවකයන්ට සේවයේදී සිටියේදී සිදුවන අනතුරු වලදී වන හානි සමනය කරන්න වන්දි ගෙවන්න උන හම්පුතා. ඒ ගෙවන වන්දියේ මදිනම් වෙනම තියෙනවා කම්කරු වන්දි කොමසාරිස් උසාවිය කියලා උසාවිය. කම්කරු දෙපාර්තමේන්තුව නාරායන්පේට පිටවල. ඒ කම්කරු වන්දි කොමසාරිස් උසාවියට අපිට අභියාචනයක් කරන්න පුළුවන්. මට මෙච්චර බරපතල අනතුරක් වුණා. මගේ එක අතක ඇඟිල්ලක් සම්පූර්ණයෙන්ම අහිමි වෙලා ගියා. නැත්තම් ඒක ස්නායුවකට අප්‍රාණික වුණා. ඒත් මට ගිහි රුපියල් 10000යි. මට සාධාරණ වන්දිය ලක්ෂ 5ක් අරන් දෙන්න. ඒ ගිහිල්ලා ඒ කම්කරු වන්දි කොමසාරිස් උසාවි විනිශ්චයකාරවරයා හෝ වරු පිළිගත්තොත් සමහර අපි ලක්ෂ 5න් ලක්ෂ 15ක් ගෙවන්න කිව්වොත් එහෙම ගෙවන්න ඕන. අන්න ඒ වගේ සේවක අනතුරු සඳහා වන්දි ගෙවලා අර වගේ කම්කරු වන්දි උසාවියට සේවකයන් යවන තත්ත්වයට පත් කරන්න හොඳ නැහැ. නියමිත වන්දි තමන් ගෙවන්න ඕන. ඊළඟට හිතකර වැඩ පරිසර සපයා දීම.
අවශ්‍යම දෙයක්. සෑම සේවකයෙකුටම යහපත් මානසිකත්වයෙන් යුතුව අවම වෙහෙස මහන්සියකින් යුතුව වැඩ කළ හැකි, සතුටෙන් වැඩ කළ හැකි, විශ්වාසයෙන් වැඩ කළ හැකි වැඩ පරිසරයක් සකසා දීම. විශ්වාසයෙන් කටයුතු කළ හැකි වැඩ පරිසරයක් සකසා දීමත් සේවා යෝජකයන්ගේ නැත්නම් ව්‍යාපාරිකයන්ගේ සමාජවකීමක් වෙනවා සේවකයන් ඉටු කරන. තේරුණාද? මේ කියන්නේ කිසිදු සේවකයෙක් කැමති නැහැ තමන්ට සමච්චල්ලයට ලක්වන සමාජයක් හමුවේ සමච්චල්ලයට ලක්වන ආකාරයේ යුනිෆෝම් එකක් නිල ඇඳුමක් අඳින්න කැමති නැහැ. සමාජ ගෞරවය තමන්ට ලැබෙන ආකාරයේ නිල ඇඳුම් අඳින්න ඕනම සේවකයෙක් කැමති. ඇත්ත කතාව ඕකනේ. තේරුණාද? දැන් මගේ මිත්‍රයෙක් අපි ඉස්කෝලේ පාස් අවුට් වෙච්ච ගමන්ම එක්තරා හොටෙල් එකක රැකියාවකට යනවා. එයා යන්නේ බෙල් බෝයි කෙනෙක් රැකියාවට. ගියාම එයාට දීලා තියෙන්නේ සුදු පාට ෂෝට් එකයි ඒකට යට කරලා දෙන ෂර්ට් එකයි. අර පොලිසිය මහතුරුන් දින වගේ සාක්කු දාපු. සෙරප්පු දෙකක්වත් නැහැ. ඉතින් එයා කවුරු හරි දන්න කෙනෙක් හැමෙන්නට හැංගෙනවා. ඒ ඉතින් මෙයා තේරෙනවද? නමුත් අද එහෙම නෙවෙයිනේ. අද එයා ඒ දර බෙල් බෝයි තනතුරට දික්කලිසම් අඳිනවා. බෝ එකක් නැත්නම් ටයි එකක් දීලා තියෙනවා. අත් දෙක දික් කරලා තියෙනවා. සපත්තු මේස් දානවා. අන්න පිළිගන්න හොයන්න බෑ. ඒගොල්ලෝ නිකන් හොටෙල් එකේ මැනේජර්ස්ලා වගේ. ඒ වගේ නිල ඇඳුමනේ. ඒ කියන්නේ අන්න ඒ වගේ හොඳ නිල ඇඳුම්. ඒ වගේම ආරක්ෂිත නිල ඇඳුම්. දැන් සමහරට අන්තරාදායක තනතුරු වැඩ කරනකොට ඒ නිල ඇඳුම ආරක්ෂිත නිල ඇඳුමක් වෙන්න ඕනේ. ආරක්ෂිත උපකරණ. ඒ කියන්නේ හිස් වැසුම්, ග්ලව්ස්, ඒ වගේම සේෆ්ටි මාස්ක්, ඒ වගේ ආරක්ෂිත උපකරණ ලබා දෙන්න ඕනේ. පිරිසිදු වාතාශ්‍රය තියෙන, මනා වාතාශ්‍රය, පිරිසිදු වාතාශ්‍රය තියෙන පරිසරයක් වෙන්න ඕනේ. අඩු ගානේ විදුලි පංකා සවි කරලා තියෙන්න ඕනේ. නැත්තම් වායු සමන පහසුකම් AC ෆැසිලිටිස් තියෙන්න ඕනේ. බීමට පිරිසිදු ජලය නැත්තම් ෆිල්ටර් වෝටර් පානීය ජල පහසුකම් සපයලා තියෙන්න ඕනේ. ඒ වගේම සේවකයින්ට කෑම කන්න විවේක ගන්න හොඳ පිරිසිදු විවේකාගාරයක් තියෙන්න ඕනේ. ආදි වශයෙන් හොඳ වැඩ පරිසරයක් නිර්මාණය කරන චේන්ජින් රූම් එක සේවකයන් ඇඳ බැලඳ ගන්න හොඳ වැඩ පරිසරයක් නිර්මාණය කරනවා නම් අන්න සේවකයා වෙත සමාජ වගකීමෙන් ක්‍රියා කළා වෙනවා. සේවකයන් සමාජ වගකීම් ක්‍රියා කළා වෙනවා. තුන්වන ඒකකට අපි කියන්නේ ආයෝජකයින්ට ව්‍යාපාරිකයින්ගෙන් සමාජ වගකීම් දියත් විය යුතු තුන්වන පක්ෂය. අපි දැන් පාර්ශ්ව දෙකක් කරා. එක පක්ෂයක් කවුද? ගනුදෙනුකරුවෝ. එක පක්ෂයක් සේවකයෝ. තුන්වන පක්ෂය තමයි ආයෝජකයෝ. හරිනේ. ව්‍යාපාරයේ තුල අරමුදල් යොදවන කොටස්කරුවන්ට හා අයිතිකරුවන්ට සාධාරණ ප්‍රතිලාභ, ලාභාංශ, පොලී හා වෙනත් ආර්ථික ප්‍රතිලාභ ලබා දීමටත් වඩාත් විනිවිද භාවයකින් යුතුව කටයුතු කිරීමටත් ඇති බැඳියාවයි. හොඳට අහගන්න කියන එක. මෙතන ආයෝජකයෝ කියෝ මෙතන හිමිකරුවොත් අයිති දරුවනි. අයිතිකරුවොත් අයිති. හිමිකරුවන්. දැන් හිමිකරුවෝයි ආයෝජකයන්ගේ වෙනසක් තියෙනවා. නමුත් මෙතන මේ දෙකම එකට කපල් කරනවා. ආයෝජකෝ ඉන්වෙස්ටර්ස් හිමිකරුවෝ ඕනස්ලා මේ දෙගොල්ලොම අරමුදල් යොදවනවා. මේ දෙගොල්ලොම ව්‍යාපාරවලට අරමුදල් යොදවනවා. ආයෝජකයෝ අරමුදල් යොදවුවට ඒ අරමුදල් වලින් ව්‍යාපාරය තුල ජනනය කරගන්න වත්කම් වලට අයිතියක් නැහැ. සල්ලි නිකන් තියන්නේ නැහැ. ඉඩම්, ගොඩනැගිලි, යන්ත්‍ර, වාහන, පරිගණක බවට පත් වෙනවනේ. අයිති නැහැ. ඒගොල්ලන්ගේ අරමුදල් වලට පොලියක් ගෙවනවා. නමුත් හිමිකරෝ කියන්නේ ඒගොල්ලෝ යොදවන අරමුදල් තුලින් ජනනය වන වත්කම් වලට ඒගොල්ලෝ අයිතියකුත් තියෙනවා. ඒක තමයි හිමිකරෝ කියන්නේ. නමුත් මේ දෙකේ වෙනස නොසලා මේ දෙගොල්ලොම දාන මෙතනටයි. දැන් මේගොල්ලෝ අරමුදල් යොදවන්නේ. එහෙනම් මේ අරමුදල් යොදවන කොටස්කරුවන්ට, ඒ වගේම අයිතිකරුවන්ට සාධාරණ ප්‍රතිලාභ. මෙන්න මේක වැදගත්ම දේ. සාධාරණ ප්‍රතිලාභ. පළවෙනි එක. හරිනේ. ලබා දෙන්න ඕනේ. ඒකම වඩාත් විනිවිද භාවයෙන් යුතුව. ඔන්න ඊළඟ එක. වඩාත් විනිවිද භාවයෙන් යුතුව ක්‍රියාත්මක වෙන්නට ඕනේ. කටයුතු කිරීමට ඇතිබැඳියාව. ආයෝජකයන්ට මෙන්ම අයිතිකරුවන්ට යොදවන ලද අරමුදල් වලට සාධාරණ ප්‍රතිලාභ ලබා දීමට ඇති බැඳියාවයි ව්‍යාපාර කටයුතු විනිවිද භාවයෙන් යුතුව ක්‍රියාත්මක කිරීමට ඇති බැඳියාවයි තමයි
ආයෝජකයන් නැත්නම් හිමිකරුවන් වෙත ඇති සමාජවම කියන්නේ. ඒ කියන්නේ හිමිකරුවන් හෝ ආයෝජකයන් වෙත තියෙන සමාජවකීම් වල ප්‍රධානම දෙක තමයි මේක. මොකද්ද? සාධාරණ ප්‍රතිලාභ. මොකද මේගොල්ලන්ගේ අරමුදල් ආයෝජනයක් නොතිබුණා නම් ව්‍යාපාර කටයුතු සක්‍රිය වෙන්නේ නැහැ. එහෙනම් මෙයාලගේ ආයෝජිත අරමුදල් වලින් නම් ව්‍යාපාර කටයුතු සක්‍රිය වෙන්නේ. එහෙනම් ඒ උපයන ලාභයෙන් සෑහෙන දීවනාවක් ප්‍රතිලාභ වශයෙන් දෙන්න ඕනේ. ඒක බැඳීම. ඒ වගේම මේගොල්ලන්ගේ අරමුදල් වලින් ව්‍යාපාරයේ මැනේජ්මන්ට් ටීම් එක කළමනාකරන කණ්ඩායම අරමුදල් පරිහරණය කරලා ව්‍යාපාර මෙහෙයුම් ක්‍රියාවලින් දියත් කරලා ව්‍යාපාරයේ කිසියම් ලාභයක් උපයනවා නම් ඒ සියලු ක්‍රියාකාරකම් මේගොල්ලන්ට රහසක් වෙන්න බෑ. මෙයාලට වසන් කරන්න බෑ. විනිවිද භාවයෙන් ට්‍රාන්ස්පරන්සි මේගොල්ලන්ට විවෘත වෙන්න ඕනේ. මේගොල්ලන්ට කිසිම සැකයක් ඇති නොවන ආකාරයෙන් විවෘත ක්‍රමවේදයන් තුලින් ඒ ව්‍යාපාරයේ මෙහෙයුම් කටයුතු දියත් කරලා ලාභ උපයන්න ඕනේ. ඒ කියන්නේ මේගොල්ලෝ අපි දුමු ව්‍යාපාරයේ ප්‍රධාන වැදගත් කිවිසුම් සියල්ලම මේගොල්ලන්ට ඉදිරිපත් කරනවා. මේගොල්ලන් අනුමැතිය ගන්නවා. හරිද? ව්‍යාපාරයේ දෛනිකව හෝ සතිපතා හෝ මාසපතා මුළු විකුණුම් ආදායම විකුණුම් වාර්තාවල කොපි දීලා මේගොල්ලන්ට සනාථ කරනවා. ඒක කිසිම දෙයක් සංගවන්නේ. ඒක තමයි විනිවිද භාවය කියන්නේ. අතිශය වැදගත් ඒක. විනිවිද භාවයෙන් ක්‍රියාත්මක නොවනවා නම් ආයෝජකයින්ට ඇති සමාජ වගකීමක් නෑ ව්‍යාපාරවල. හරිනේ? එහෙමනම් මේ ආයෝජකයින්ට හිමිකරුවන්ට සමාජ වගකීම් ඉටු කරන ව්‍යාපාරයක් නම් මූලික දේවල් කීපයක් ක්‍රියාත්මක කරන්න ඕනේ. එකක් තමයි සාධාරණ ප්‍රතිලාභ ලබා දීම. අපි ඉස්සෙල්ලා කිව්වා වගේ ඒගොල්ලෝ ආයෝජනය කළ ධනයට සාධාරණ ප්‍රතිලාභ. ණය නම් පොලි කොටස් ප්‍රාග්ධනට දයකීමක් නම් ලාභාංශ ගෙවන්නම ඕනේ. දෙවෙනි එක තමයි විනිවිද භාවයෙන් යුතුව කටයුතු කිරීම. ඒ කියන්නේ ව්‍යාපාර ක්‍රියාකාරකම් වලදී කිසිදු ආකාරයකින් ව්‍යාපාරයේ ක්‍රියාකාරකම් පිළිබඳ මේගොල්ලන්ට සැක සංකා මතුවෙන්න බෑ. සැක සංකා මතු නොවන ආකාරයෙන් අවශ්‍ය වාර්තා ඉදිරිපත් කරමින් අවශ්‍ය සාකච්ඡාවලට කැඳවමින් අවශ්‍ය තොරතුරු ලබා දෙමින් අවශ්‍ය ගිණුම් වාර්තා ඉදිරිපත් කරමින් නිරන්තරයෙන්ම විනිවිද භාවය ආරක්ෂා කරන්න ඕනේ. විනිවිද භාවය ආරක්ෂා කරන කල කළමනාකරණය සහ හිමිකරුවන් අතර සැක සංකා ඇති වෙන්නේ නැහැ. කළමනාකරුවන් සහ හිමිකරුවන් අතර මතගැටුම් ඇති වෙන්නේ නැහැ. කළමනාකරුවන් සහ හිමිකාරත්වය අතර දුරස්ත භාවයක් ඇති වෙන්නේ නැහැ. අන්න විනිවිද භාවය ප්‍රතිඵල. ඊළඟට ඔවුන්ගේ ගරුත්වය ආරක්ෂා කිරීම. නිරන්තරයෙන්ම හිමිකරුවන්ගේ ආයෝජකයින්ගේ ගරුත්වය කෙලෙසන ආකාරයෙන් ව්‍යාපාර කටයුතු කරන්න බෑ. නිදසුනක් වශයෙන් අපි මේ කතා කරන ව්‍යාපාරයේ සමාගමක් නම් සමාගමේ කොටස් හිමියන් වෙනුවෙන් සමාගම කළමනාකරණය කරන්න ඩිරෙක්ටර් බෝඩ් එක අධ්‍යක්ෂක මණ්ඩලය ඇතුළු කළමනාකරණ කණ්ඩායම පත් කරගන්නවානේ. ඒගොල්ලෝ මේ අරමුදල් නීති විරෝධී මත්ද්‍රව්‍ය ගෙන්වන්න නේ අන්ඩර්කට් බිස්නස් කරන්න නීති විරෝධී වැඩ කරන්න. එහෙම පාවිච්චි කළා ඒක හෙළිදරව් වුණොත් එහෙම සම්පූර්ණයෙන්ම මේ හිමිකරුවන්ගේ කීර්ති නාමයට හිමිකරුවන්ගේ පෞරුෂත්වයට ඒක හානිය. ඒ නිසා හිමිකරුවන්ගේ ගරුත්වය රැකෙන පරිදි ක්‍රියාත්මක වෙන්නත් ඕනේ. ඒක සමාජ වගකීමක් හිමිකරුවන් වෙත. අනිත් එක වංචා දූෂණ නොකිරීම. කිසිදු වංචාවක් දූෂණ කටයුත්තක් කරන්න හොඳ නැහැ. කරොත් ඒක හිමිකරුවන්ගේ පැවැත්මට ප්‍රතිරූපයට හානිකර බලපෑමක් වෙනවා. ඊළඟට කාර්යක්ෂම හා අවංක කළමනාකරණය දියත් කිරීම. කාර්යක්ෂම හා අවංක කළමනාකරණය. ඒ කියන්නේ දැන් කළමනාකරුවෝ සීමිත සම්පත් හැසිරවීමනේ කළමනාකරණය කරන්නේ. සීමිත සම්පත් වලින් උපරිම ප්‍රයෝජන ගන්න සීමිත සම්පත් ප්‍රශස්තාකාරයෙන් හසුරුවන. හරිනේ. ඉතින් ඒ දේ කරනකොට අනිවාර්යයෙන්ම අවංකව කරන්න ඕනේ. ඒකෙන් යටිලාභ ලැබීමේ අරමුණෙන් නැත්නම් හිමිකරුවන් අමාරු දෙමීමේ අරමුණෙන් හිමිකරුවන් බංකොලොත් භාවයට පත් කිරීමේ අරමුණෙන් එහෙම කරන්න බෑ. අවංකව කළමනාකරණය කරන්න. අනිත් එක කාර්යක්ෂම. මොකද කාර්යක්ෂම කියන්නේ නිවැරදිව. නිවැරදිව වඩාත් නිවැරදිව සුවිශේෂී කළමනාකරණ තීරණ මගින් නිවැරදි කළමනාකරණ ක්‍රියාවලිය දියත් කරන්නත් ඕන. කවුරු වෙනුවෙන්ද? හිමිකරුවන් වෙනුවෙන්. ඒක සමාජ වගකීමක් වෙනවා ඒගොල්ලෝ වෙනුවෙන් තියෙන. අනික ව්‍යාපාර අරමුදල් අයථා ලෙස භාවිතා නොකිරීම. දැන් අරමුදල් හිමිකරුවන්ගේ ආයෝජකයන්ගේ ඒ අරමුදල් අයථා ලෙස භාවිතා කරන්න හොඳ නැහැ. දැන් සමහර මැනේජ්මන්ට් එකේ ඉන්නවා ඒගොල්ලෝ පෙටි කෑෂ් බොක්ස් එක තියෙන දරුණු සුළු මුදල්
පෙට්ටිය සුළු මුදල් පොත. තරු සුළු මුදල් පෙට්ටියේ තියෙන සමහර රුපියල් ලක්ෂ 5 10 එක එක ව්‍යාපාර අනුව තියෙන එදිනදා වියදම් වලට. ඒතර තියෙනවා සමහර සති අන්තේ වීකෙන්ඩ් එකේ වැඩ ඇරලා යනකොට අද අංශභාර කළමනාකරුවා සමහරට පොඩි චිට් එකක් අස්සම් කරලා වෙන්න පුළුවන් නොවෙන්න පුළුවන් සුළු මුදල් පාලකගෙන් රුපියල් ලක්ෂ 2ක් ඉල්ල ගන්න. ඉල්ලගෙන යා සමහරට ඒක දිනපතා ණය දෙනවා. දිය සමුද එනකොට සල්ලි අරන් එනවා. හදිස්සියවත් සෙනසුරාදා ඉරිදා විගණනාංශයෙන් පැනලා විගණනය කරොත් එහෙම මුදල් පෙට්ටි සල්ලි අඩුන මොකද වෙන්නේ? අර මුදල් අය කැමීට තමයි ප්‍රශ්නේ ඇති වෙන්නේ. නරක වැඩක්. ඒ නිසා ඒ වගේ අන්න අයතා කටයුතු ගොඩක් කරනවා. සාමාන්‍ය දැන් මම මේක ඉන්න උදාහරණයක් මම නම් ගම් කියන්නේ ව්‍යාපාරවල කළමනාකරුවෝ ව්‍යාපාරවල සල්ලි අරන් ගිහලා පොලිට දෙනවා. දීලා ඒක අපෝ ගෙනත් දෙන හැබැයි හදිස්සි අර වගේ විගණනාංශයෙන් විගණන පරීක්ෂා කළොත් එහෙම ඔන්න ප්‍රශ්න දික් වෙනවා. ඒ වගේ අයතා ව්‍යාපාර අරමුදල් අයතා ලෙස පාවිච්චි කරන්න හොඳ නැහැ. අරමුදල් විතරක් නෙවෙයි ව්‍යාපාරේ සම්පත් පවා අයතා ලෙස පාවිච්චි කරනවා. කියන්නේ ඒක හිමිකරුවන්ට කරන අසාධාරණයක් වෙනවා. හිමිකරුවන් වෙනුවෙන් සමාජ වර්ගයෙන් පැහැරහැරියා වෙනවා. දැන් අපි හිතමු ව්‍යාපාරේ කළමනාකරුවන්ට සුඛෝභෝගී වාහන දෙනවා. තමන්ගේ ගමන් පාසුවක ඒක දෙන්නේ තමන්ට නිවසේ ඉඳන් රැකියා ස්ථානයට රැකියා ස්ථාන නිවසට යන්න. පෞද්ගලික ගමනක් කරනවා විශේෂ අවසරයක් ගන්නට ඕනේ. ඒ වුණාට වෙන්නේ මොකද්ද? ඔය වාහනේ ගෙදර ගිහපු වෙලේ ඉඳන් දරුවන්ව ඉස්කෝලේ ගෙනියන්න නෝනාගේ මාකටිං වලට හැම දෙයකටම පාවිච්චි කරනවා. අන්න අයතාලෙස පාවිච්චි කිරීම. එහෙම හොඳ නෑ කියන එකයි මේ කියන්නේ. ඒව නොකරනව නම් හිමිකරුවන් වෙත සමාජ වගකීමෙන් ක්‍රියා කළා වෙනවා. ඊළඟට අවසන් එක තමයි ප්‍රජාව හා පරිසරය. ප්‍රජාව හා පරිසරයට. ප්‍රජාව කියන්නේ සමස්ත ජනතාව. ඒ ජනතාව ජීවත් වෙන්නේ පරිසරයේ. මේ දෙක බද්ධ කරලා තියෙනවා. අපිට වෙන් කරගන්න අමාරුයිනේ. මිනිස්සු ජීවත් වෙන්නේ පරිසරය තුළ. එහෙනම් ප්‍රජාවයි පරිසරය එකම කාසිය දෙපැත්ත වගේ වෙන් කරන්න බෑ. එහෙනම් ප්‍රජාවටත් පරිසරය වෙනුවෙනුත් ව්‍යාපාරිකයින්ට සමාජ වගකීම් කීපයක්ම තියෙනවා. පරිසරය ආරක්ෂාවන් ලෙස කටයුතු කරමින් සමාජයට සුවදායී පරිසරයක් ස්ථාපිත වන පරිදි කටයුතු කිරීමට ඇති බැඳියාවත් රැකියා නියුක්තිදායක වෙමින් සමාජ සුරක්ෂිත භාවයට කටයුතු කිරීමට ඇති බැඳියාවක් තියෙනවා. එහෙනම් ප්‍රජාව හා පරිසරයට ඇති සමාජ වගකීම් වෙන්නේ ඕනේ පරිසරය ආරක්ෂා වෙන්න ඕනේ. පරිසරය ආරක්ෂා කරමින් පරිසරයට හානි නොකර සමාජයේ ජීවත් වීමට සුවදායී පරිසරයක් ස්ථාපිත කරන්නට ඕනේ. එහෙම බැඳීමක් තියෙනවා. ඊට අමතරව රැකියා නියුක්තිය පුළුවන් තරම් දායක වෙන්න ඕනේ. පුළුවන් තරම් රැකියා සපයන කාටද? සමාජයට. සමාජයේ පුද්ගලයෝ අපේක්ෂා කරන රැකියා ව්‍යාපාර වලින්. රජයෙන් නෙවෙයි. රජයෙන් රැකියා නැහැ. රැකියා මවන්නේ ව්‍යාපාරිකයෝ. එන රැකියාවෙන් දායක වෙන්න. සමාජ සුරක්ෂිතතාවයට රැකියා සැපීම තුළින් ඒ රැකියා ලබන පවුලේ අය ඒ ආරක්ෂාව සහතික වෙනවා. කටයුතු කිරීමේ නැති බැදියාව. ඒ සඳහා ගත හැකි ක්‍රියාමාර්ග කීපයක් තියෙනවා. එකක් තමයි හරිත නිෂ්පාදිත හඳුන්වා දීම. ව්‍යාපාරිකයන්ට පුළුවන් පරිසරයට අහිතකර නොවන පරිසර හිතකාමී ඇසුරුම් සහිත භාණ්ඩ හඳුන්වා දෙන්න. ඇසුරුමනේ අපි පරිසරයට එකතු කරන්නේ. භාණ්ඩේ පරිභෝජනය කරනවානේ. ඒ ඇසුරුම පසට එකතු වුණාන් පස්සේ පසත් සමග මිශ්‍ර වෙලා දි รา පත් වෙන ඇසුරුමක් වෙන්න ඕනේ. අන්න ග්‍රීන් ප්‍රොඩක්ට් එක. හරිත නිෂ්පාදිත බිහි කරනවා නම් පරිසර දූෂණය බැහැර කරන්න ව්‍යාපාරිකෝ වගකීමෙන් ක්‍රියා කරා වෙනවා. ඒ වගකීමෙන් ක්‍රියා කිරීම යනු ප්‍රජාව හා පරිසරය වෙනුවෙන් සමාජෝග මිශ්‍ර කිරීමක් තමයි. ඊළඟට ප්‍රජා සත්කාරක සේවාවල නියැලීම. ප්‍රජා සත්කාරක සේවා. දැන් මට මතකයි දැන්ට අවුරුදු ගණනකට පෙර හලාවත ප්‍රදේශයේ මම හිතන හලාවතකම ලොකු ඒරියා එකක්. දැන් නම් ළමයි වෝටර් සප්ලයි එක ඉතින් මම ළඟදී ගියා අපේ මහාචාර්යවරයෙක්ගේ මරණයකට ගියා. දැක්කා දැන් වෝටර් සප්ලයි එක තියෙනවා ඒ. මං කියන්නේ මේ දැන්ට අවුරුදු 25කට උඩදී වෝටර් සප්ලයි එක නැහැ. හලාවත නගරේ පවා නැහැ. ඒ වතුර තියෙනවා. ලිං වල වතුර පැහැදිලිවම තියෙනවා තනිකර මලකඩ. හොඳට පේන තෙල් වගේ මලකඩ. කඩර ගත්තා මලකඩ රහයි. සෝදන වැඩවලට ගත්තොත් මිසක කෑම පිසින්න බොන්න ගන්නේ නැහැ. එතකොට ආණ්ඩුවෙන් වතුර බවුසර එන වෙලාවල් තියෙන උදේවස. එන වෙලාවල් වලට ඉතින් අර මිනිස්සු භාජන අරගෙන මොනවද අර කලගෙඩි ගේනවා. ඒ වතුර කෑන් ගෙනල්ලා පොලිමේ වතුර ගන්නවා. සෑහෙන පරිශ්‍රමයක් දරන වතුර ගන්න. නොමිලේ දෙන්නේ. ඒක ආණ්ඩුව වගකීම. ආණ්ඩුව වතුර දෙන්න ඕනේ. අපි දැක්ක සමහර අවස්ථාවල
ආණ්ඩුවට අමතරව පෞද්ගලිකංශයේ ව්‍යාපාරවලිනුත් ඒ සර්විස් එක දෙනවා. අන්න සමාජෝගම ඉෂ්ට කිරීමක්. මොකද්ද? ප්‍රජා සත්කාරක සේවයක් ඒක. තේරුණාද? ඊළඟට මිනිස්සුන්ට බස් වෝල්ට් එකක් නැත්තම් බස් වෝල්ට් එකක් ඉදි කර දෙනවා. ප්‍රජා සත්කාරක සේවයක්. අපි හිතමු ගමේ හොස්පිටල් එකේ ස්කෑනින් මැෂින් එකක් නැහැ. එහෙනම් ස්කෑනින් මැෂින් එකක් අරන් දෙනවා. එහෙනම් නගරේ හොස්පිටල් එකට දුවන්න ඕනේ නැහැ එතකොට. ඒ වගේ පුළුවන් තරම් ප්‍රජා සත්කාරක සේවාවල නියුක්ත වෙනවා නම් සමාජය හා පරිසරයට වර සමාජෝගිමක් වෙනවා. ඊළඟට ස්වභාවික විපත් වලදී පිහිටවීම අතිශය වැදගත්. අපිට කියන්න බෑ නැචරල් ඩිසාස්ටර් ගැන. ඒ කියන්නේ ස්වභාවික විපත් ගැන. කවදා කොතනක කොයි ආකාරයෙන් වේද කියලා. එහෙම ස්වභාවික විපත් වුණොත් ඒ විපතරපත් වූවන්ට සහන සලසන්න තනි රජයකට පමණක් හැකියාවක් ලැබෙන්නේ නැහැ. අන්න ඒ මොහොතේ ව්‍යාපාරික ප්‍රජාවට ලොකු වගකීමක් තියෙනවා. රජය කරන කම් බලන් නැතුව පුළුවන් තරම් සහන ලබා දෙන්න. ආහාර පාන සැපයීම වෙන්න පුළුවන්. තේරෙනවද? ඒ වගේම වලට ඇඳුම් පැළඳුම් ලබා දීම වෙන්න පුළුවන්. නිවාස ඉදි කර දීම වෙන්න පුළුවන්. අපි දැක්කනේ 2004 සුනාමි විවසනේ. තේරෙනවද? ඒ සුනාමි විවසනයේදී පෞද්ගලිකංශයේ ව්‍යාපාර ගම් මට්ටමේ මොන තරම් උදව් කරාද මිනිස්සුන්ට කියන්නේ. මිනිස්සු පීඩාවෙන් මුදව ගන්න. අන්න සමාජෝගය. අන්න සමාජය හා පරිසරය වෙත වගකීම් ඉෂ්ට කළා වෙනවා. අනිත් එක නගර පිරිසුදු කිරීම හා අලංකරණයට දායක වීම. දැන් අපි කැමතියිනේ අපේ ගම, අපේ නගරේ ලස්සන නගරයක් වෙනවා දකින්න. ඒ නිසා නගර පිරිසුදු කිරීම කරන පෞද්ගලිකංශ ව්‍යාපාර. ඒගොල්ලන්ගේ සේවකයෝ දාලා නගර අලංකරණය කරනවා. ලස්සන තනකොළ වවනවා, මල් වවනවා, ඒවට පොහොර දමනවා, තේර වතුර දානවා. ඒ වගේ ඒ සනිකර නගරේ අලංකරණය කිරීම, පිරිසුදු කිරීම මගින් සමස්ත ප්‍රජාවටම ඒ නගරේ සුවය භුක්ති විඳින්න අවස්ථාව උදා කරනවා. අන්න සමාජෝගය. ඊළඟට මාවත් තැනීම, ක්‍රීඩාංගන තැනීම, ළමා උද්‍යාන තැනීම, පුස්තකාල සැපීම ආදී පොදු පහසුකම්. ඒක පොදු පහසුකම්නේ. දැන් පාරක් හැදුවම ඒක හැමෝටම පොදුයි. පොදු ක්‍රීඩාංගනයක් හැදුවම ඒක හැමෝටම පොදුයි. ළමා උද්‍යානයේ සියලු ළමයිට පාවිච්චි කරන්න පුළුවන්. පුස්තකාලයත් එහෙමනේ. අන්න පොදු පහසුකම් සැපීමේ බැඳියාවක් තියෙනවා. එහෙම දුන්නොත් ඒ සමස්ත සමාජයටයි පරිසරයටයි ලබා දීපු දායාදයක් වෙනවා. එහෙනම් ඒක සමාජ සත්කාරක සමාජෝගීමක් වෙනවා. ඊළඟට රැකියා නියුක්තියට දායක වීම. අනිවාර්යයෙන්ම රජයට රැකියා සපයන්න බෑ. රජයක් තියෙන රටක් නියාමනය කරන්නේ රැකියා සපයන්නේ ව්‍යාපාරිකයෝ. එහෙනම් මිනිස්සුත් ලොකු වරදක් කරනවා. මිනිස්සු රජයෙන් රැකෙilla රජයට කොහෙද රැකියා? රාජ්‍යංශේ වේවා පෞද්ගලිකංශේ වේවා ව්‍යාපාරිකයන්ට රැකියා තියෙනවා. එහෙනම් පුළුවන් තරම් රැකියා උත්පාදනය කරන්න ඕන. රැකියා උත්පාදනය කරනවා යනු රටේ ජීවත් වන පුරවැසියාට සමාජයට අන්න වගකීමෙන් ක්‍රියා කළා වෙනවා. සමාජෝග ඉෂ්ට කළා වෙනවා. ඊළඟට නොපිරේලා රජයට බදු ගෙවීම. ව්‍යාපාරිකයෝ සමාජය තුළ භාණ්ඩ හා සේවා නිෂ්පාදනය කරලා අලෙවි කරලා ලාභ ලබනවා. ඒ ලාභ වලින් කොටසක් බදු නීති රීති අනුව රජයට ගෙවන්න බැඳලා ඉන්නවා. ඒක ගෙවන්න ඕනේ. බදු වංචා කරන්න හොඳ නැහැ. රජයට බදු ගෙවනවා කියන්නේ ඒ රජය ඒ බදු ආදායම මහජන සුබ සාධනයටයි කැප කරන්නේ. පාරවල් ඉදි කරන්න, පාරවල් පුළුල් කරන්න, තෙකලා විදුලි බලය බෙදා හරින්න, ජල සම්පත බෙදා හරින්න. තේරෙනවද? ඒ වගේ යටිතල පහසුකම් නඩත්තු කරලා ප්‍රජාවට තමයි සේවයක් දෙන්නේ. එහෙනම් රජයට ව්‍යාපාරික බදු ගෙවනවා යනු ප්‍රජාවට බදු ගෙවුවා සමානයි. එහෙනම් ඒ මොකද හේතුව බදු ආදායම නැවත එන්නේ කාටද? මිනිස්සුන්ටමයි. ඒ නිසා පුළුවන් තරම් රජයට බදු ගෙවනවා කියන්නේ ප්‍රජාව හා පරිසරයට නැත්නම් ප්‍රජාව හා පරිසරය ආරක්ෂා කිරීමට සමාජ වර්කින් ක්‍රියා කළා වෙනවා. ඊළඟට පරිසර හිතකාමී ලෙස ක්‍රියා කිරීම. හැම විටම ව්‍යාපාරිකෝ පරිසර හිතකාමී වෙන්න ඕනේ. පරිසරයට හානිකර නොවන පරිදි සියලු ව්‍යාපාර කටයුතු සැලසුම් කරන්නට ඕනේ. පරිසර හිතකාමී ලෙස කටයුතු කිරීම තුළින් මිනිසාට ජීවත් වීමට සුවදායක පරිසරයක් නිර්මාණය කරනවා. ඒකත් සමාජ වගකීමක් වෙනවා. ඔය වගේ ප්‍රජාව හා පරිසරය වෙනුවෙන් සමාජ වගකීම් කීපයක් ඉෂ්ට කරන්න බැඳලා ඉන්නවා. ඊළඟට ව්‍යාපාර වෙත සමාජ වගකීම් ඉටු කිරීමට බලපෑම් කරන බලවේග. අපි මේ ගැන චුට්ටක් කතා කරන්න ඕනේ. මොකද වර්තමාන ව්‍යාපාරික ලෝකයේ තුල ව්‍යාපාරිකෝ සමාජ වගකීමෙන් යුතුව කටයුතු කරන්නේ. ආචාර ධර්මත් පිළිපදින්නේ
එයාලගේ කැමැත්තෙන් නෙවෙයි. අපි හිතනවා ගමට එන්න පාරක් නැත්තම් පාර හදලා දෙනවා. පාලම කැඩලා නම් පාලමත් හදලා දෙනවා. ළමයිට උද්‍යානය හදලා දෙනවා. ළමා උද්‍යානය. අපි හිතන අපිට ආදරේටම නෙවෙයි. එහෙම කරවන්න ඒගොල්ලන්ට ප්‍රෙෂර් එකක් දෙනවා. පීඩනයක් දෙන බලවේග තියෙනවා. තේරෙනවද? එහෙම කරපන් කියලා බලපෑම් කරනවා. ඒ බලපෑම හමුවේ තමයි ඒගොල්ලෝ කරන්නේ. කෙසේ හෝ ඒ බලපෑම හමුවේ සමාජ වර්කින් මිස්ටර් කිරීමෙන් අදාළ පාර්ශ්වයට වාසියක් වෙනවා. අන්න ඒ වගේ ව්‍යාපාරිකෝ තමන්ගේ කැමැත්තරම නෙවෙයි. විවිධ බලවේග මගින් කරන බලපෑම. තල්ලු කිරීම හමුවේ අන්න සමාජ වර්කින් මිස්ටර් කරන තල්ලු වෙලා තියෙනවා. හරි වැදගත් දෙයක්. තේරෙනවද? පහත දැක්වෙන බලවේග මගින් නිරන්තරයෙන්ම ව්‍යාපාර වෙත කෙරෙන ඍජු බලපෑම් හමුවේ ව්‍යාපාරිකයන් සමාජ වර්කින් කිරීම දෙසට යොමු කරන ප්‍රවණතාවක් ඇති වී තිබේ. තේරුණාද? නිරන්තරයෙන්ම ව්‍යාපාර වෙත ඍජු බලපෑම් කරනවා. ඒ බලපෑම් හමුවේ සමාජ වගකීම් ඉටු කරන තත්ත්වයට ව්‍යාපාරිකෝ පත් වෙලා තියෙනවා. එනම් පළවෙනි එක ප්‍රෙෂර් ගෲප්ස් පීඩන කණ්ඩායම්. පීඩන කණ්ඩායම් කියන්නේ ආගමික සංවිධාන, පරිසර සංවිධාන, නීති උපදෙස් සපයන ආයතන වැනි බලවේග මගින් කරන බලපෑම්. දැන් මේක හරි වැදගත් ඒකකයක් වෙනවා. මොකද හේතුව ආගමික පක්ෂයයි පූජ්‍ය පක්ෂයේ සමහර නායක ස්වාමින් වහන්සේ පියතුමල්ල වගේ ඉන්නවනම් ඒ ආගමික සංවිධාන හරි ප්‍රබලයි. ඒගොල්ලෝ නගන හඬට රජයට පවයිසනවන්න වෙනවා. ව්‍යාපාරිකයන් කොහොමත් නැඹුරු වෙන්න වෙනවා. අනික පරිසර සංවිධානයේ රටේ නම්දරු පරිසරවේදීන් විශ්වවිද්‍යාල මහාචාර්යවරු ආදී ප්‍රබල චරිත නියෝජනය කරනවා නම් ඒ පරිසර සංවිධානයේ කරන බලපෑමත් හරිම දැඩි. ඊළඟට නීති උපදෙස් සපයන ආයතන ලංකාව ඕන තරම් තියෙන විවිධ නම් වලින් නීති උපදෙස් සපයන සමාජයේ අසාධාරණ ලක්වුවන් හමු වෙලා ඒගොල්ලන්ගේ දුක අරගෙන ඒගොල්ලන්ට අධිකරණ හැමෝටක ගිහිල්ලා නීතිමය සහාය සපයනවා. නීතිඥවරුන්ට ගෙවන්නේ සංවිධානයේ මගින්. ඒවා හරි ප්‍රබල සංවිධාන. මෙවන් ප්‍රබල සංවිධාන වලට පුළුවන් ව්‍යාපාරිකයන් පීඩනයක් එල්ල කරන්න. ඔයාලා වැඩේ කරන්න එපා. ඔයාලා අනිවාර්යෙන් ගුණාත්මක බහන සපයන්න. ඕකට රසකාරක ස්වභාවික රසකාරක පමණයි දාන්නේ. කෘත්‍රිම රසකාරක දාන්න එපා. අපි අනිවාර්යයෙන්ම ඔයගොල්ලෝ අධිකරණයට හමුට අරන් යනවා. බලපෑම් කරු බයයි. අන්න ඒ වගේ ඒ පීඩන කණ්ඩායම් වලින් එළවන බලපෑම් හමුවේ ව්‍යාපාරිකෝ සමාජ වර්කින් වලට තල්ලු වෙනවා. හරිනේ? දෙවැනි එක තමයි කම්පිටිටර්ස්ලා තරඟකරුවෝ. එකම කර්මාන්තයේ නියැලෙන සමාන ව්‍යාපාරිකයින් සමාජ වර්කින් කිරීම නිසා ඇති කරන පීඩනය තෙරපුම්. තරඟකරුවෝ මතකයිනේ? එකම කර්මාන්තයේ in the same industry එකම කර්මාන්තයේ නියුක්ත එක හා සමාන ව්‍යාපාර කටයුතු නියුක්ත ව්‍යාපාරිකෝ තමයි තරඟකරුවෝ කියලා කියන්නේ. එහෙනම් එකම කර්මාන්තයේ නියුතු එක් තරඟකරුවෙක් නැත්නම් ඇතැම් තරඟකරුවන් සමාජ වගකීම් ඉටු කරමින් සමාජයේ අවධානය සමාජයේ ආකර්ෂණය තමන් වෙත නැඹුරු කර ගනිමින් පුලුල් වෙළඳ පොලක් දිනා ගනිමින් සාර්ථක වෙනවා නම් අන්න ඒකම අපට බලපෑමක් වෙනවා. එතකොට දැන් අපිට වැඩි කාලයක් යන ඉස්සලා අපි බංකොලොත් වෙනවා. එහෙනම් අපිද අර තරඟකරුවන් වගේම සමාජ වර්කින් ඉටු කළ යුතුයි. සමාජයේ දිනාගත යුතුයි. අපේ වෙළඳපොළ අපි ආරක්ෂා කරගත යුතුයි කියන මතයට එනවා. මොකද තරඟකරුවන්ගේ ප්‍රෙෂර් එක නිසා. ඊළඟට ගවර්න්මන්ට් රජය විවිධ නීති සම්මත කර රාජ්‍ය බලාධිකාර මගින් ඒවා ක්‍රියාත්මක කිරීමෙන් ඇති කරන බලපෑම. රජයත් නිකන් ඉන්නේ නැහැ. පාර්ලිමේන්තුව හරහා විවිධ නීති සම්මත කරනවා. ඒ නීති මගින් ව්‍යාපාරිකයන්ගේ අපිගේ නැගබඳිනවා කියලා. ඒ නීතිවල ග්‍රහණයට හසු කරගන්නවා. හසු කරගත්තම ඒ නීති ග්‍රහණය මගින් ව්‍යාපාරිකයන් සිදු වෙනවා සමාජීය වගකීම් වල යෙදෙන්න. සමාජ වගකීම් ඉෂ්ට කරන්න. තේරුණාද? විවිධ නීති සම්මත කර රාජ්‍ය බලාධිකාර මගින් ඒවා ක්‍රියාත්මක කිරීමෙන් ඇති කරන බලපෑම. විවිධ නීති සම්මත කරනවා. ඒ නීති ක්‍රියාවට නගන්න රජයේ බලාධිකාර ස්ථාපිත කරනවා. ඒ බලාධිකාර ඒ නීති ක්‍රියාත්මක කරනවා. ක්‍රියාත්මක කරනකොට ඔටෝමැටිකලි ස්වයංක්‍රීයව ව්‍යාපාරිකෝ පෙළඹෙනවා සමාජ වර්කින් වල යෙදෙන්න. දැන් පාරිභෝගිකයන් ආරක්ෂා කරන්න
පාරිභෝගික අධිකාරී පනත කියලා එකක් සම්මත කරලා තියෙනවානේ. ඒ පනතේ විධිවිධාන ගොඩක් තියෙනවා. කිසිදු වෙලෙන්දෙකුට බහන්න සංගවන්න බෑ. ලකුණු කළ මිල ඉක්මව අලෙවි කරන්න බෑ. තේරෙනවද? කිරුම් මිනුම් වංචා කරන්න බෑ. වෙලෙන්ද සැලේ විකුණන්න තියෙන භාණ්ඩයක් විකිණීම ප්‍රතික්ෂේප කරන්න බෑ. කොහොම තියෙන විධිවිධාන. මෙන්න මේ විධිවිධාන ක්‍රියාවට නංවන බලාධිකාරයක් වුණ එකට තමයි පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය ස්ථාපිත කරලා තියෙන්නේ. Consumers Affairs Authority. එහෙමනම් ඒකේ ශාඛා ප්‍රධාන නගරවල තියෙනවා. අපිට ව්‍යාපාරිකයන්ගෙන් වෙළඳුන්ගෙන් අර වගේ අසාධාරණයක් වෙනවා නම් අපි පාරිභෝගික අධිකාරියට සම්බන්ධ අදාළ නගරේ කාර්යාලයට ගිහලා කම්ප්ලේන්ට් කරනවා, පැමිණිලි කරනවා. ඒගොල්ලෝ අනිවාර්යෙන් විභාගයක් පවත්වනවා. ව්‍යාපාරිකෝ කැදවනවා. වැරදි කරුවෝ කියලා පිළිගත්තොත් අපිට සහන ලබා දෙනවා. ඒතර නැවත ඒ වරද අරගොල්ලෝ කරන්නේ නැහැ. ඒ වගේ නීති රීති සම්මත කරලා ඒව රජයේ බලාධිකාර මගින් ක්‍රියාත්මක කිරීමෙන් ව්‍යාපාරිකයන්ට බලපෑමක් කරනවා, සමාජ වගකීම් ඉෂ්ට කරනවා. ඊළඟ එක තමයි කන්සියුමර්ස්ලා පාරිභෝගිකයෝ. සමාජ වගකීම් ඉටු කරන ව්‍යාපාර කෙරෙහි වැඩි පාරිභෝගික නැඹුරුවක් ඇතිවීම තුළින් ඇති කරන බලපෑම. දැන් පාරිභෝගිකෝ අද දැන්ට දශක දෙකකට තුනකට උඩදී හිටපු පාරිභෝගිකයෝ නෙවෙයි අදනේ. අද අපි කියන්නේ දැනුවත් පාරිභෝගිකයෝ. විජිලන්ට් කන්සියුමර්ස්ලා. සමාජය ගැන අවබෝධයක් තියෙනවා, වෙළඳපොළ ගැන අවබෝධයක් තියෙනවා, භාණ්ඩ ගැන අවබෝධයක් තියෙනවා, තරගකාරී ව්‍යාපාරිකයෝ ගැන අවබෝධයක් තියෙනවා. එහෙමනම් අන්නේ පාරිභෝගිකෝ සමාජ වගකීම් ඉටු කරන ව්‍යාපාර කරේ වැඩි පක්ෂපාතී බවක්, වැඩි සමීප බවක් දක්වනවා. එහෙම පාරිභෝගිකයෝ සමාජ වගකීම් ඉටු කරන ව්‍යාපාර වෙත නැඹුරු වෙනකොට සෙසු ව්‍යාපාරිකයන්ට සිදු වෙනවා පාරිභෝගිකයන් වෙත සමාජ වගකීම් ඉෂ්ට කරන්න. අන්න ඒ ඇති කරන තෙරපුමුන් නිසා ව්‍යාපාරිකයෝ සමාජ වගකීම් වල යෙදෙනවා. ඊළඟට මොකද හේතුව දැන් පාරිභෝගික ප්‍රධානයිනේ. පාරිභෝගිකයන් තමයි තමන්ගේ මාකට් එක හැදෙන්නේ. මාකට් සයිස් එක තමන්ගේ විකුණුම් ලාභ තීරණය වෙන නිසා පාරිභෝගිකව මත කරන්න බෑ. එහෙනම් එකම කර්මාන්තයේ සෙසු තරංකාරී ව්‍යාපාරිකෝ පාරිභෝගිකයා වෙත සමාජ වගකීම් ඉෂ්ට කරනවා නම් අන්න ඒ නිසා අපිටත් ඇති කර බලපෑමම අපිත් පෙළඹෙනවා එතනට යන්න සමාජ වගකීම් ඉෂ්ට කරන්න. පස්වෙනි එක කෝර්ස් අධිකරණය. සමාජ වගකීම් කඩවි මානව හිමිකම් උල්ලංඝනය වීමට එරෙහිව ව්‍යාපාරිකයින්ට අධිකරණය ලබා දෙන දැඩි තීන්දුව මගින් ඇති කරන බලපෑම. තේරුණානේ? සමාජ වගකීම් කඩ කිරීම මත මානව අයිතිවාසිකම් උල්ලංඝනය කිරීමක් වෙනවානේ. මිනිසුන්ගේ අයිතිවාසිකම්. ඒ මානව හිමිකම් උල්ලංඝනය කිරීමට එරෙහිව අධිකරණයට ලැබෙන පැමිණිලි අනුව විභාග කිරීම කරලා ව්‍යාපාරිකයින්ට දැඩි නීතිමය තීන්දුව ලබා දෙනවා. දැඩි දඩුවම් ලබා දෙනවා. අන්නේ තීන්දුව හමුවේ ඒ තීන්දුව පරමාදර්ශයට අරගෙන ඒ තීන්දුව දිහා බලලා ව්‍යාපාරිකයෝ ස්වයං විනයක් ඇති කරගන්නවා. ස්වයං විනයක් ඇති කරගන්නවා මොනවාටද? සමාජ වගකීම් නිසි පරිදි ඉෂ්ට කරන සමස්ත සමාජයට. තේරුණානේ? ඊළඟට ඉන්ටර්නැෂනල් ගෲප්ස් ජාත්‍යන්තර සංවිධාන. ලෝකේ පිළිගත් ජාත්‍යන්තර සංවිධානවල බලපෑම නිසා ව්‍යාපාරිකෝ යොමු වෙනවා, ස්වයංක්‍රීයව පෙළඹෙනවා සමාජ වගකීම් ඉෂ්ට කරන්නට. උදාහරණයක් වශයෙන් ලෝක කම්කරු සංවිධානය, ලෝක සෞඛ්‍ය සංවිධානය, පාරිභෝගික ජාත්‍යන්තරය ආදී සංවිධානවල ප්‍රතිපත්ති හා ක්‍රියාමාර්ග ඔස්සේ ඇති කරන බලපෑම. මේ ලොව පිළිගත් අන්තර්ජාතික සංවිධානවල ක්‍රියාකාරකම් නිසා ඒගොල්ලන්ගේ ප්‍රතිපත්තිමය වැඩසටහන් නිසා ප්‍රතිපත්තිමය ක්‍රියාකාරකම් නිසා ව්‍යාපාරිකෝ පෙළඹෙනවා සමාජ වගකීම් ඉෂ්ට කරන්න. දැන් උදාහරණයක් වශයෙන් නෙදර්ලන්තයේ හේග් නුවර තියෙනවා පාරිභෝගික ජාත්‍යන්තරය කියන සංවිධානය. මේ සංවිධානය තමයි පාරිභෝගික අයිතිවාසිකම් ආරක්ෂා කරන්නේ. මේ සංවිධානය ලෝකේ ඕනෑම රටක කොහේ හරි පාරිභෝගිකයෙකුට අසාධාරණයක් වෙනවා නම් ඒ අසාධාරණයට එරට රජය හෝ රජයේ බලාධිකාර ක්‍රියාත්මක වෙන්නේ නැහැ කියලා පාරිභෝගික පැමිණිල්ලක් ලැබෙනවා නම් අවිවාදයෙන්ම ඒ ජාත්‍යන්තර මට්ටමින් එරටට විරුද්ධව ක්‍රියාත්මක වෙනවා. ඒ ව්‍යාපාරිකයන්ට විරුද්ධව ක්‍රියාත්මක වෙනවා. තේරෙනවද? අන්නේ බියට මේ පාරිභෝගික ජාත්‍යන්තරය කියන සංවිධානයේ ක්‍රියාකාරකම් දන්නා ව්‍යාපාරිකෝ එතනට හසු නොවි තමන්ගේ යුතුයකමක් වශයෙන් සමාජ වගකීම් වලට තමන් ඉදිරිපත් වෙනවා. ලෝක සෞඛ්‍ය සංවිධානය පාරිභෝගිකයින්ට නැත්නම් රටේ ජනතාවට අහිතකර ලෙස
සෞඛ්‍ය සේවා ක්‍රියාත්මක කරනවා නම් යල්පිනු බෙහෙත් අලෙවි කරනවා. සෞඛ්‍ය ලෝක සෞඛ්‍ය සංවිධානයේ අනුමත නොකරපු බෙහෙත් ප්‍රතික්ෂේප කරු බෙහෙත් නිර්දේශ කරනවා පාරිභෝගිකයන් නැත්නම් පුද්ගලයන්ට. තේරෙනවද? ඒකම අපේ තුමු සෞඛ්‍යයට අහිත කර වෙනත් රටවලින් ප්‍රතික්ෂේප කරු විනාශ කරන්න කියලා තීරණය කරු බෙහෙත් පණ්ඩගෙන ඇවිල්ලා මෙහෙම ඕපන් මාකට් එක අලෙවි කරනවා. ඒ වගේ ක්‍රියාකාරකම් වලදී අනිවාර්යයෙන්ම ලෝක සෞඛ්‍ය සංවිධානයේ එවැනි ව්‍යාපාර වලට විරුද්ධව අන්තර්ජාතික උසාවි නඩු පවරලා ක්‍රියාත්මක වෙනවා. ඒකෙන් ලැබෙන දඩුවම ප්‍රබල නිසා ඒ නිසා අන්න ලෝක සෞඛ්‍ය සංවිධානයට තියෙන ඇති බිය නිසා ඒකෙන් ඇති කරන පීඩන නිසා ඒ වගේ දේවල් කරන්නේ නැහැ. එහෙනම් සමාජයට සමාජ වර්කින් ක්‍රියාත්මක වෙනවා. ලෝක කම්කරු සංවිධානය World Labour Organization සේවක අයිතිවාසිකම් හා වරප්‍රසාද යම් රටක කඩ කරනවද උල්ලංඝනය කරනවද? ඒ සේවකයන්ට එරට අදාළ බලාධිකාර මගින් ලංකාවේ කම්කරු දෙපාර්තමේන්තුවේ බලාධිකාර මගින් නිසි සහන ලැබෙන්නේ නැත්නම් ඒගොල්ලෝ කම්ප්ලේන් කරොත් ලෝක කම්කරු සංවිධානයේට මොකද වෙන්නේ? අනිවාර්යයෙන් මේගොල්ලෝ ජාත්‍යන්තර මට්ටමින් ක්‍රියාත්මක වෙනවා. එතකොට ව්‍යාපාරිකයන් ලැබෙන දඬුවම ඩබල් වෙනවා. ඒ බව දන්න නිසා ව්‍යාපාරිකයෝ එතෙන්ට නොවැටි සමාජ වර්කින් මිස්ට කරන්න ක්‍රියාත්මක වෙනවා. ඔන්න වගේ බලවේග කීපයක් මගින් නැති කරන බලපෑම නිසා මිසක බොහෝ ව්‍යාපාරිකෝ තමන්ගේ කැමැත්තෙන් මේ රටේ මිනිස්සු ගැන හිතලා පරිසරය ගැන හිතලා සමාජ වර්ග මිස්ට කරනව නෙවෙයි. දැන් එයින් අදහස් කරන්නේ අවංක ව්‍යාපාරිකෝ නැහැ කියන එකම නෙවෙයි. 5ක් 10ක් වගේ අවංක ව්‍යාපාරිකෝ ඉන්නවා. ඒගොල්ලන් කැමැත්තෙන්ම සමාජ වර්ග මිස්ට කරනවා. 90ක් 95ක් මෙම කරන්නේ මේ බලපෑම හවුනේ. පැහැදිලිනේ? ඊළඟට සමාජ වගකීම් ඉටු කිරීමෙන් ව්‍යාපාර ලබන වාසි. දැන් සමාජ වගකීම් ඉටු නොකරන ව්‍යාපාරිකයට නිතරම තියෙන ඍණ පැත්ත අවාසි. සමාජ වගකීම් ඉටු කරන ව්‍යාපාරිකයට ධනාත්මක වාසි තියෙනවා. මොකද හේතුව එකම වෙළඳ පොලේ ව්‍යාපාරිකෝ සුළු පිරිසක් සමාජ වගකීම් ඉටු කරන බව වෙළඳ පොලට හේතු ගන්නලා තියෙනවා. වැඩි පිරිසක් සමාජ වගකීම් ඉෂ්ට කරන්නේ නැහැ. එහෙනම් වෙළඳ පොළ නැත්තම් පාරිභෝගිකයා දැනගන්නවා සමාජ වගකීම් ඉෂ්ට කරන්නේ සමාජ හිතකාමී ව්‍යාපාරිකයෙක්. අපි ඒ ව්‍යාපාරිකයට ආදරේ. අපි ඒ ව්‍යාපාරිකයට සමීප වෙන්න ඕනේ. අපි ඒ ව්‍යාපාරිකයත් එක්ක තමයි අකණ්ඩව ගනුදෙනු කළ යුත්තේ කියන මතවාදයකට එනවා. ඒකෙන් ව්‍යාපාරිකයන්ගේ අනිවාර්යයෙන්ම වෙළඳ පොළ ආරක්ෂා වෙනවා. ඒ නිසා සමාජ වගකීම් ඉෂ්ට කරනකොට ඒ ව්‍යාපාරිකයට වාසි මිසක අවාසි උදා වෙන්නේ නැහැ. උදාහරණයක් වශයෙන් ව්‍යාපාරේ පැවැත්ම තහවුරු වෙනවා. මොකද සමාජ වර්කින් ඉෂ්ටු කරන ව්‍යාපාරයේ කෙරේ පාරිභෝගිකයා අනිවාර්යයෙන්ම විශ්වාසය තබනවා. පාරිභෝගිකයාට වෙනත් විකල්ප ව්‍යාපාර නැහැ නේද? සමාජ වර්කින් ඉෂ්ට කරන ව්‍යාපාරිකයත් එක්ක තමයි ගනුදෙනු කරන්නේ. ඒ නිසා ව්‍යාපාරයේ පැවැත්ම දිගු කාලින ස්ථාවර වෙනවා. අනිත් එක තමයි ව්‍යාපාරයේ ප්‍රතිරූපය හා කීර්තිනාමය වර්ධනය කරගන්න පුළුවන්. සමාජ වර්කින් ඉෂ්ටු කරනකොට සමාජය තුළ ඒ පිළිබඳ සංවාද පැවැත්වෙනවා. කතාබහට ලක් වෙනවා. තේරෙනවද? සුබවාදී අදහස් සූමාරු වෙනවා. සමාජය තුළ මතයක් පැතිරෙනවා. සමාජ වගකීම් ඉෂ්ට කරන හොඳ ව්‍යාපාර පුරවැසි බව. එයම හේතු වෙනවා කීර්තිනාමය වර්ධනය වෙන්න. අනික ඒ ව්‍යාපාරයට හොඳ ප්‍රතිරූපයක් ගොඩනැගෙන්න. මේ ප්‍රතිරූපය කියන්නේ මොකද්ද? ඒ ව්‍යාපාරය සමාජය තුළ ප්‍රබලත්වයකට පත් වීම. තවත් කිව්වොත් ඒ ව්‍යාපාරයෙන් සුළු හෝ වරදක් වුණොත් පාරිභෝගිකයෙකුට ඒ ව්‍යාපාරයට එරෙහිව අධිකරණයට යන්න හෝ පාරිභෝගික අධිකාරියට ගිහිල්ලා පැමිණිලි කරන්න ඉදිරිපත් වෙන්නේ නැහැ. මොකද පොඩි තිගැස්මක් තියෙනව නෑ. මෙයා හොඳ ව්‍යාපාරිකෙක්. මෙයාට මේක අත්තරදීමක් වෙන්න පුළුවන්. අපි තව පාරක් බලමු. එකපාරට ක්‍රියාත්මක වෙන්නේ. එකපාරට විරුද්ධවාදීන් වෙන්නේ නැහැ. තේරෙනවද? ඒ වගේ ව්‍යාපාරයේ ප්‍රතිරූපය කීර්තිනාමය වර්ධනය වෙන්න සමාජ වර්ග මිටු කිරීම ඉදුරාම හේතු වෙනවා. ඊළඟට ව්‍යාපාරයේ පිළිබඳ විශ්වාසය වර්ධනය වෙනවා. සමාජ වර්ගකීම් ඉෂ්ට කරනකොට සමස්ත සමාජයේ නැත්නම් වෙළඳ පොළ තුලින් ලොකු විශ්වාසයක් ඇති වෙනවා. හරි වැදගත් ඒ විශ්වාසය. දැන් මම ව්‍යාපාරිකයෙක් නම් මම කෙරේ සමාජයේ වැඩි විශ්වාසයක් තිබෙනවා කියන්නේ මම සුරක්ෂිතයි. මම සුරක්ෂිතයි. තේරුණාද? මට විරුද්ධව පැමිණිලි කරන්නේ මගේ භාණ්ඩා සේවාවල දෝෂ තිබුණත් ඒක තරම් ගණන් ගන්න නැහැ. මොකද විශ්වාසයි. විශ්වාසයෙන් හිතන්නේ එහෙම දෙයක් කරන්නේ නැහැ කියලා. නෛතික චෝදනා එල්ල වෙන්නේ නැහැ. හැම අතිම ආරක්ෂිතයි. ඊළඟට ගනුදෙනු කරු තෘප්තිමත් කර පක්ෂපාතී වෙළඳ පොළ කොටසක් දිනා ගන්න පුළුවන්. වැදගත් මේක.
සමාජ වගකීම් ඉෂ්ට කරන ව්‍යාපාරිකයා වෙත ගනුදෙනු කර කැමති. සමාජ වගකීම් ඉෂ්ට කරන ව්‍යාපාරිකයන් වෙත ගනුදෙනු කර නැඹුරු වෙනවා. හරිද? ඒතර සමාජ වගකීම් ඉෂ්ට කරනවා කියන්නේ සමාජ හිතකාමී ව්‍යාපාරය. සමාජ හිතකාමී ව්‍යාපාරය. ඒ ව්‍යාපාරය අපේකින් හැඟීමක් කියනවා. ඒ හැඟීම ආවම සමාජයේ පුද්ගලයෝ ඒ ව්‍යාපාරයෙන් පිටත විකල්ප ව්‍යාපාරත් එක්ක ගනුදෙනු කරන්නේ නැහැ. එහෙනම් ඒ ව්‍යාපාරත් එක්ක අකණ්ඩව ගනුදෙනු කරනවා. සොකිය කැමැත්තෙම ගනුදෙනු කරනවා. ගනුදෙනු කරෝ පක්ෂපාතී වෙනවා. හරිද? පක්ෂපාතී වෙළඳපොළක් කියන්නේ ලේසි නෑ. ඒක ස්ථාවරයි. තරඟකරුවෝ මොන විප්ලව කරත් ඒ වෙළඳපොළ අපෙන් ගලව ගන්න අමාරුයි. ගිලිහිලි යන්නේ නෑ. ආරක්ෂිතයි, සුරක්ෂිතයි. අනික විරුද්ධවාදීන් අඩු වෙනවා. සමාජ වගකීම් ඉටු නොකරන ව්‍යාපාරයක් නම් සමාජයේ විවිධ පාර්ශවයන්ගෙන් බලපෑම් ඇති වෙනවා. සමාජයේ විවිධ පාර්ශවයන් මේ ව්‍යාපාරයෙන් ඈත් වෙනවා. අමනාපකම් ඇති කරගන්නවා. තිබිච්ච සබඳතා පළුදුලා යනවා. විරුද්ධවාදී. නමුත් සමාජ වගකීම් ඉටු කරනවා නම් එවැනි විරුද්ධවාදීන් නැති වෙන්නේ නැහැ. තව තවත් හිතවාදීන් තමයි ව්‍යාපාරයට සමීප වෙන්නේ. වාසිය. ඊළඟට ලාභ වර්ධනය වෙනවා. සමාජ වගකීම් ඉෂ්ට කරනකොට ප්‍රමාණවත් වෙළඳපොළ කොටසක් හෙවත් ගනුදෙනු කරන ප්‍රමාණයක් ලැබෙනකොට විකුණුම් සහ ලාභ වර්ධනය වෙනවා. තේරෙනවද? ඊළඟට පහසුවෙන් සේවකීන් ආකර්ෂණය කරගත හැකි. අනිවාර්යයෙන්ම සමාජ වගකීම් ඉෂ්ට කරන ව්‍යාපාරයකට රැකියාව කරන්න අපි කැමති. අපි රැකියාවක් සොයනවා නම් ජොබ් සීක කෙනෙක් නම් අපි උනත් කැමති හොඳ සාරධර්ම තියෙන සමාජ වගකීමෙන් යුතුව කටයුතු කරන පරිසර හිතකාමීව ක්‍රියා කරන ව්‍යාපාරයක් නම් අපි එහෙමනේ. එහෙනම් සමාජ වගකීමෙන් යුක්තව කටයුතු කරනවා කියන්නේ පරිසරය ආරක්ෂා කරනවා. ගනුදෙනු කරුවන්ට හිතේසී ලෙස ව්‍යාපාර කටයුතු මෙහෙයවනවා. සේවකයන්ගේ සුබ සාධනයේ රැකියාව සුරක්ෂිතතාව ගැන වෙහෙසෙනවා. තේරෙනවනේ? ගනුදෙනු කරුවන්ට ඒගොල්ලෝ අයිතිවාසිකම් ආරක්ෂා වන පරිදි ව්‍යාපාරය මෙහෙයවනවා. අන්න ඒකත් එක්ක මොකද වෙන්නේ? ඒකත් එක්ක ඒ සේවකුත් කැමති එවැනි හොඳ ව්‍යාපාරයකට සුරක්ෂිත ව්‍යාපාරයකට ජොයින් වෙන්න. එහෙනම් සේවකෝ ඉක්මනින්ම රැකියාව වෙත ගෙන්න ගන්න පුළුවන්කම ලැබෙනවා. අනික පහසුවෙන් ආයෝජකයන් ආකර්ෂණය කරගන්න පුළුවන්. සේවකෝ පමණක්ද නැහැ. ඇයි ආයෝජකයෝ? දැන් ව්‍යාපාරයක් නැත්නම් සමාගමක් පුළුල් කිරීමේ කටයුත්තක් නැත්නම් නව ව්‍යාපෘතියක් දියත් කරන්න නිව් ප්‍රොජෙක්ට් එකකට අමතර අරමුදල් සපය ගන්න ඕන නම් ණය කර නැත්නම් ඍණ පත්‍ර කියලා නිකුත් කරන මහජනයාට ණය උපකරණය. එක්කෝ වාණිජ පත්‍ර කෙටිකල් ණයක් නෑ. ඒ වාණිජ පත්‍ර ඍණ පත්‍ර වැනි කෙටිකල් හෝ දිගුකල් ණය උපකරණ මහජනයාට අලෙවි කිරීමෙන් අරමුදල් රැස් කරනවා. තේරුණාද? එතකොට එහෙම නිකුත් කරාම ඒ ව්‍යාපාරයේ පිළිබඳ පිළිගැනීමක් විශ්වාසයක් තියෙනවා නම් ඒ කොටස් හෝ ණය කර මිලදීගෙන ණය අරමුදල් සපයනවා. ඉක්මනින් ආයෝජකව ආකර්ෂණය වෙනවා. හැබැයි ඒ ව්‍යාපාරය ගැන පිළිගැනීමක් විශ්වාසයක් නැත්නම් අනිවාර්යයෙන්ම මිලදී ගන්නේ නැහැ. ඒ නිසා ආයෝජකයොත් පහසුවෙන් ආකර්ෂණය කරගෙන පහසුවෙන් අරමුදල් සම්පාදනය කරගන්න හේතු වෙනවා මේක. අනිත් එක තමයි තරඟයට පහසුවෙන් මුහුණ දිය හැකි. එකම කර්මාන්තයේ තරඟකාරී සෙසු ව්‍යාපාර සමාජ වගකීම් බැහැරව සමාජයේ පීඩාකාරී ලෙස ක්‍රියාත්මක වෙන වකවානුවක අප සමාජ වගකීම් ඉටු කරමින් සමාජ හිතකාමී ලෙස සමාජයට සමීපව කටයුතු කරනකොට මොකද වෙන්නේ? සමාජය අපිට ආදරය කරනවා. සමාජය අප වෙත සමීප වෙනවා. සමාජ අපිත් එක්ක අත්වල බෙද ගන්නවා. එහෙනම් ඒකෙන් වෙන්නේ මොකද? තරඟකරුවන්ට වඩා වැඩි වෙළඳපොළ කොටසක් අපි දිනාගෙන අපි වෙළඳපොලේ සුරක්ෂිත වෙනවා. වෙළඳපොලේ නායකත්වයක් උසරනවා. එහෙනම් අනිවාර්යයෙන්ම තරඟේ අපි ජයග්‍රහණය කරනවා. ඊළඟට ව්‍යාපාර පරමාර්ථ අරමුණු කරා ළඟාවීම පහසු වේ. සමාජ වගකීමෙන් යුතුව කටයුතු කරන ව්‍යාපාරිකයින්ට ව්‍යාපාර ඉලක්ක නැත්නම් පරමාර්ථ දිගුකාලීනව ලබන්න අපේක්ෂිත ප්‍රතිඵල පරමාර්ථ. කෙටි කාලීනව ලබන්න අපේක්ෂිත ප්‍රතිඵල අරමුණු. ඒ පරමාර්ථ අරමුණු වෙත පහසුවෙන් ළඟා වෙන්න පුළුවන්. ඒ කියන්නේ ඒ අපේක්ෂිත පරමාර්ථ නැමැති දිගුකල් ව්‍යාපාර ප්‍රතිඵල අපේක්ෂිත අරමුණු නැමැති කෙටිකල් ව්‍යාපාර ප්‍රතිඵල අපි අපේක්ෂා කළ ආකාරයෙන්ම අපේක්ෂා කළ ප්‍රමාණයෙන්ම ලබා ගන්න පුළුවන්. මොකද අපේ හැකියාව ලැබෙන්නේ මහජනතාව වෙළඳපොළේ ඉන්න අපිත් එක්කයි. ඔවුන් සමීප වෙන අපිත් එක්කයි. ඔවුන් ගනුදෙනු කරන අපිත් එක්කයි. අපි සමාජ වගකීමෙන් වැඩ කරන සමාජ හිතකාමී පරිසර හිතකාමී ව්‍යාපාරයක් නිසා. ඔන්න වගේ
සමාජවක විටු කිරීමෙන් ව්‍යාපාරිකයන්ට සහන කීපයක් නැත්තම් වාසි කීපයක්ම ලබා ගන්න පුළුවන්කම ලැබෙනවා. එතකොටලම අපි අද දෙවන පාඩම් මේකට අදාළව පළවෙනි පාඩම සම්පූර්ණයෙන්ම නිම කළා. අපි ඊළඟ වැඩසටහන් වලදී දෙවෙනි පාඩමේ දෙවෙනි පාඩම් කොටසට අවතීර්ණ වෙන්න බලමු.